මේ වෙලාවේ තියෙන මොකද්ද? මේ වෙලාවේ තියෙන ෂෙන්නික මේ අරුබුදයට විසඳුමක් හොයන්න. ඕකේ පරීක්ෂණ කරන්න ගියොත් මික් ප්‍රහාරක යානා පරීක්ෂණය පටන් ගන්න පෙතනි ගෝට. බැදුම් කර පරීක්ෂණය රනිල්. පෝර පරීක්ෂණය මහින්දානන්ද. මොකද අරක්කු ෆැක්ටරියෙන් බදු නොගවා සිටීම පැහැරීම ජොන්ස්ටන්. ඒක ඇතුළේ ගිහලා පරීක්ෂණ කරොත් අපි කීප දෙනා විතරක් ආණ්ඩුව විතර අනිත් ඔක්කොම හිරේ යන්න වෙනවා. එහෙම ආණ්ඩුව හදන්න අපිට. එහෙම දෙන්නේ නැහැ. මේවා නිකන් බොරු කතා. අර ඔයා ගන්න ඔයාට දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ මතක දාන්න. සමහර මන්ත්‍රකාරයන්ගේ පණ තියෙන ගිරවගාව කියලා. මන්ත්‍රකාරයට කොච්චර මොනව කරත් බෑ. නේද? පණ තියෙන්නේ ගිරවගාව. ගිරව ඝාතනය කරොත් තමයි මන්ත්‍රකාරයා මැරෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුට ගාව. එයා ගාව පණ තියෙන්නේ. The News Reporter. දැන් අපි දන්නවා බංකොලොත් කියලා නේද අපි නෙවෙයි දැන් ආණ්ඩුව කියන්න පටන් ගන්න තියෙන්නේ. නේද? දැන් මේකට නිකන් හත්රු කෙනෙක් නෑ වගේ. රනිල් වික්‍රමසිංහත් ඇවිල්ලා කියනවා තව දවසකට විතරයි තෙල් තියෙන්නේ. කන්න තියෙන්නේ සතියකට විතරයි. මුදල් ලච්චු ගහන්න වෙනවා ට්‍රිලියනයක් කියලා. ඊට පස්සේ කියනවා මඤ්ඤොක දණ්ඩක්වත් හිටව ගන්න කියලා. කුසිකර්ම ඇමති ඇවිල්ලා කියනවා ඒ විදිහට පොහොර දෙන්න විදිහක් නැහැ. ආහාරය ගයක් එනවා. දෙවිලක් කර කණ්ඩ පුරුදු වෙන්න වෙයි. වගේ දේවල් කුසිකර්ම ඇමති කියන්න පටන් ගන්නවා. දැන් අර්බුදය ගැන කියනකොට කතෘ අඥාත වෙලා තමයි ඉන්නේ. කවුද කතෘ? මේක ස්වභාවික ව්‍යසනික ප්‍රතිඵලයක්. මහා දැවැන්ත ගම් වතුරක් ඇවිල්ලා සියලු කෙත්යායවල් නේද විනාශයටපත් වෙලා ඇති වුණු අර්බුදය. නෑ. අද අපේ රට මුහුණ දී තිබෙන්නේ මෙතෙක් අපේ රට පාලනය කළ ලද පාලකයන් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. මේක කිසිසේත්ම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ නිසා අපි අද ටිකක් උත්සාහ කරමින් තිබෙන්නේ මේ ආපු ගමන් මඟ පිළිබඳවත් මේ ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳවත් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක පිළිබඳ යම් සැකවින් කරුණු ටිකක් සාකච්ඡා කරන්න. අපි කීයට ඉවර කරමුද? ඒකත් හොඳයි නේද? නේද? වෙලා 4:45. කීයට? ඇයි හයිට් වැඩක් දන්නවද? මොකක් කරන්නේ වෙන වැඩක් දන්නේ විතර වගේ. අපි කොහොමත් පැය එකමාරක් උපරිම නේ? පැය එකමාරකට කලින් අපි අවසන් කරගමු. ඒ කියන්නේ 6යි කාලා නේද? නේද? 6යි කාලට කලින් ඊට කලින් හොඳේ අපි අවසන් කරගමු. දැන් අපි අපේ රට මෙවැනි ආර්ථික ව්‍යසනයකට කඩාවැටීමකට මුහුණ දෙන බව දශක ගණනාවක් තිස්සේ කිව්වා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික මාවතත් ඒ ආර්ථික මාවතට නායකත්වය දෙන දේශපාලනය අනිවාර්ය ලෙස අපේ රට මෙවැනි අර්බුදයකට පත් කරන බව පෙන්වා දෙනවා. මොකද සමහර අය වඩාත් කැමති මේකේ ආර්ථික පැත්ත විතරක් වැඩිපුර හුවා දක්වන්න. නමුත් මේක ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් තමයි අද අපි භුක්ති විඳින්නේ. හැබැයි මේ අර්බුදය ඇති කරන්න ආර්ථික ගමන් මාවත වගේම දේශපාලනයක් එක හා සමාන ලෙස සමහර විට දේශපාලන ඊටත් වඩා වැඩි පංගුවක් ඉටු කොට තිබෙනවා මේ අර්බුදය ඇති කරන්න. අපි මීට පෙර ඕගොල්ලන්ට මතක ඇති මීට අවුරුදු 15කට 20කට කලින් විතර අපි කිව්වා අපේ රට මුහුණ දෙමින් තිබෙන ප්‍රධාන ගැඹුරු ආර්ථික කරුණු 5ක් තියෙනවා කියලා. ප්‍රධාන කරුණු 5ක් තියෙනවා. එක් ප්‍රධාන කරුණක් තමයි අපේ ආනයන අපනයන අතර පරතරය ඉතා වේගයෙන් වර්ධනය වීම. ඍණාත්මක වර්ධනය වීම. උදාහරණයකට ගත්තොත් 1977 දී අපේ ආනයන අපනයන අතර පරතරය අපිට ලෝකෙට බඩු විකුණලා ලැබෙන ආදායමෙන් ඩොලර් වලින් ලෝකෙන් බඩු ගෙනාවාම අපිට ඩොලර් මිලියන 40ක් ඉතුරු වුණා. ඒ කියන්නේ අපිට තිබුණා ධන වෙළඳ ශේෂයක්. ධන අතිරික්තයක් තිබුණා. 1977 දී. හැබැයි අපි දන්නවා අවශ්‍යතාව වෙනස් වෙනවා. මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව වර්ධනය වෙනවා. විවිධ තාක්ෂණික උපකරණ ලෝකේ නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ආනයන අවශ්‍යතාවයෙන් වැඩි වෙන එක සාධාරණ. ඒක වෙනවා. හැබැයි අපිට සලස්මක් තිබුණා ලෝකේ පළල් වෙන වෙළඳ පොලින් අපි යම් පංගුවක් අත්පත් කරගන්න. උදාහරණයක් ලෙස ගත්තොත්
1977 දී ලෝකයේ මුළු වෙළඳාමේ අපිට 100.5ක් අයිතිව තිබුණා. ලෝකයේ ඩොලර් 200ක වෙළඳාමක් වෙනවා නම් අපිට ඩොලර් 1ක් ආවා. අද ලෝක වෙළඳාමේ අපේ පංගුව 0.05යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වෙනවා නම් ලෝකේ අපිට ඩොලර් 1ක් එනවා. ඒ කියන්නේ මොකක්ද? ලෝක වෙළඳ පොලේ අපේ පංගුව ඇකිලෙන්න පටන් ගත්තා. ඇකිලෙන්න පටන් ගැනීමේ ප්‍රතිපාක මොකද්ද වෙන්නේ? අපේ ආනයන වියදම වේගයෙන් ඉහළ යනවා. ඊට සරිලන අපනායන ආදායමක් අපිට උපයා ගන්න බැරි වෙනවා. 1977 දී ධන වෙළඳ ශේෂයක් ඩොලර් මිලියන 40ක තිබුණා. 2021 වෙනකොට ඩොලර් මිලියන 8100ක හිගයක්. ඒතර අපිට බහණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් අතිරේක වශයෙන් ඩොලර් මිලියන 8100ක් අපි උපයාගත යුතු වෙනවා. එනිසා අපේ පාලකයන්ට දැක්මක් තිබුණේ මේ ආනයන සහ අපනයන අතර වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන මේ පළල් වීම. මේ අවාසිය සමනය කර ගැනීම සඳහා ආර්ථික සැලසුමක් හදන්න අපි අසමත් වුණා. එහි ප්‍රතිවිපාක අද අපි භුක්ති විඳිනවා. මම ඒක පසුව කියන්නම් කොහොමද උනේ කියලා. දෙවෙනි කරුණ තමයි අපේ ආර්ථිකයේ මුහුණ දීපු බරපතලම ප්‍රශ්නය. විශාල ණය අර්බුදයකට අපේ රට හිර වුණා. උදාහරණයකට ගත්තොත් 1950 දී අපේ ණය ප්‍රමාණය 1 බිලියනය රුපියල් බිලියනය ඒ කියන්නේ කෝටි 100යි. අපිට නිකන් නේද? කෝටි 100යි. ඒ කියන්නේ මේ කෝටි දෙකක් ඉන්න එක්කෙනා රුපියල් 50 ගානේ දැම්මම ණය වලින් බේරෙන්න තිබ්බා. හරි සරල නේද? ඊට කුඩා ණය පංගුවක් තිබුණා. හැබැයි අපිට ණය අවශ්‍ය වෙනවා. මොකටද? අපිට අවශ්‍ය වෙන අලුත් ආයෝජනයන් කර ගැනීම සඳහා අපි සතුව ණය නැත්නම් අපි ණය ගන්න ඕන. අපි හැමදාම කිව්ව ඔයගොල්ලන් ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. මම දැක්ක නන්දලාල් මහත්මයාත් මේ ළඟදී කියලා තිබුණා. නේද? ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. අපේ රට ණය අපරාධයක් බවට පත් උනේ ඒ ණය වලට සරිලන වත්කම් හැදුන්නේ ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය කරේ නේ. එනිසා අපි කොච්චර ණය ගත්තත් එන්න මොකද සිද්ධ වුනේ? එන්න සිද්ධ වෙන දේ තමයි අපේ ණය පංගුව විශාල වෙනවා. අපේ ණය වලට සරලන වත්කම් අපි ආදායම උපයන්නේ නැතුව ගියේ. ඒතකොට 1950 දී ඩොලර් රුපියල් බිලියනයක තිබුණු ණය කෝටි 100ක තිබුණු ණය අද ගත්තාම බිලියන ඒ කියන්නේ ට්‍රිලියන 17.8යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂයයි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂයයි. කෝටි 17,80,000යි. පහුගිය දෙසැම්බර් 31ට. ඒ මධ්‍යම ආණ්ඩුවේ ණය 2012 ඉඳන් මේගොල්ලෝ වාර්තා තියෙන ක්‍රමයක් වෙනස් කරා. එක පැත්තකින් මේගොල්ලෝ කරපු දේ තමයි මධ්‍යම ආණ්ඩුවේ ණය වෙනමත් රජයේ ආයතන වල ණය වෙනමත් පෙළගස්සන්න පටන් ගත්තා. පෙට්‍රෝලියම් එකේ ණය ආණ්ඩුවේ ණයක් නෙවෙයි. විදුලි බලයේ ණය ආණ්ඩුවේ ණයක් නෙවෙයි. මේ විදිහට පෙළගස්සලා පෙන්නවා මධ්‍යම ආණ්ඩුවේ ණය ට්‍රිලියන 17.8යි. හැබැයි මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වලත් ණය සියල්ල එකතු කරපුවාම ට්‍රිලියන 21යි. තෙල් සංස්ථාවේ විතරක් ණය කෝටි ලක්ෂයයි. එක ට්‍රිලියන. හරිද? ඊට පස්සේ සිද්ධ වුණ දේ තමයි මොකද්ද? අපිට දරා ගන්න බැරි විශාල ණය උගුලක අපි හිර වුණා. අපි කිව්වා දීර්ඝ කාලයක් තිස්සේ මේ ගමන් මාවත ගිහලා අනිවාර්යෙන් අපි මේ ණය උගුල හිර වෙනවා කියලා. ඒක තමයි අපේ ආර්ථිකයේ දෙවෙනි ගැටලුව. අපේ ආර්ථිකයේ මුහුණ දීපු තුන්වෙනි ගැටලුව තමයි අපේ නිෂ්පාදනය. අපේ ජාතික මා කිව්ව මේකට වෙන වෙනම කැඩුවට මේවා එකිනෙකට වෙලිලා තිබෙන්නේ. අපේ රටේ ජාතික නිෂ්පාදනය වේගයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. උදාහරණයකට ගත්තොත් අපිට අවශ්‍ය වෙන කිරි වලින් 60%ක් අපි නිෂ්පාදනය කරා 1977 දී. අද අපි නිෂ්පාදනය කරන්නේ 33%යි. අපි කිරි නිෂ්පාදනය කඩා වැටෙන රටක තමන්ගේ ජාතික නිෂ්පාදනය කඩා වැටෙමින් ඉස්සරහට යන්න බෑ. මම ඔයගලන්ට උදාහරණයකට ගත්තොත් අපිට අවශ්‍ය වෙන ලුණු නිෂ්පාදනයේ අපි ලොකු ලුණු අවශ්‍යතාවයේ 79%ක් අපි ආනයනය කරනවා. ඒ කියන්නේ 2021 අවුරුද්දේ
අපි ලූණු වගා කරලා හොයලා තියෙන මෙට්‍රික් ටොන් 66000යි. අපි ආනයන කළා තියෙන මෙට්‍රික් ටොන් 257000. ඉගෙන අපේ මූලික අවශ්‍යතාවයෙන් බැලුවොත් 79ක් අපි ලොකු ලූණු ආනයනය කරනවා. නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒ වගේම අපි සීනි අවශ්‍යතාවයෙන් 89ක් ආනයනය කරනවා. අපි සීනි නිෂ්පාදනය කළ තියෙන මෙට්‍රික් ටොන් 75000යි. අපි ආනයනය කළා තියෙනවා 580000. නිෂ්පාදනය කඩා වැටෙනවා. ඊළඟ ගත්තොත් පොල් තෙල්. අපේ අවශ්‍යතාවයෙන් අපි පොල් තෙල් ආනයනය කරනවා 70%. පොල් තෙල් හොඳයි. අපි ආනයනය කරන 70%ක් අපේ නිෂ්පාදනය කඩා වැටෙන්න පටන් ගත්තා. අපිට අවශ්‍ය වෙන අර්ථාපල් වලින් අපි 68ක් ආනයනය කරනවා. අපි ඇඳගෙන ඉන්න රෙදි පිළිවෙලින් සියල්ලම වගේ අපි ආනයනය කරනවා. මොකද සිද්ධ වුනේ? අපේ රටේ ජාතික නිෂ්පාදනය කඩා වැටෙන්න පටන් ගත්තා. මීට අවුරුදු 15කට 20කට කලින් මම කියපු උදාහරණයක් කියන්න. මේ தත්ත්වය කියන්නේ. පාර යන කාන්තාව දෙස බැලුවොත් ඒ ඔළුවේ ගාගෙන තියෙන තෙල් එක්ක කේස එක්ක අම්ලා පිට රටින් ආනයනය කළද තෙල්. ඒ ඇඳගෙන ඉන්න සාරිය එක්ක ඉන්දියාවේ එක්ක සිංගප්පූරුවේ. ඇය ගහලා ඉන්න සාරි කට්ට එක්ක ඉන්දියාවේ එක්ක චීනී. ඇය බැඳගෙන ඉන්න ඔරලෝසුව හොඳම එකක් නම් ස්විට්සර්ලන්තේ, ඊට වඩා අඩු ජපානයේ, ඊටත් වඩා අඩු නම් කොරියාවේ. ඇය එල්ලගෙන ඉන්න බෑග් එක එක්ක ඉන්දියාවේ, හොඳම එකක් නම් ඉතාලියේ. ඇය දාගෙන ඉන්න සෙරෙප්පු එක්ක ඉන්දියාවේ එක්ක චීනී. මේඩ් ඉන් ශ්‍රී ලංකා ඇයගේ ශරීරය විතරයි. මේක අපි දීර්ඝ කාලයක් තිස්සේ කිව්ව අපේ රටේ මේ නිෂ්පාදනයේ කඩා වැටීමේ ප්‍රතිවිපාක. ඒ නිසා අපිට සලස්මක් තිබුණේ මා කියන්නේ සියල්ල නිෂ්පාදනය කරන්න ඕන කියලා. ඒක බොරු. ඒක යපුම් ආර්ථිකයේ 800 ගණන් වලට අයිති දෙයක්. හැබැයි අපිට අත්‍යවශ්‍ය දේ අපි නිෂ්පාදනය කර ගැනීම සඳහා සලස්මක් හදන් තිබ්බා. අපිට එහෙම සලස්මක් තිබුණේ නැහැ. ඒක මේ ආර්ථික අර්බුදයේ 3 වෙනි එක. 4 වෙනි එක. 4 වෙනි එක මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම අර්බුදය තමයි රජයට වියදම් කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම හීන වීම. රජයට ආදායම් නැහැ. භාණ්ඩාගාරයට 1996 දී ආව දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23%ක් තිබ්බා. රටේ ජාතික නිෂ්පාදනයේ 23%ක් භාණ්ඩාගාරයට ආදායම හැටියට ආවා. පහුගිය 2021 දී ආණ්ඩුවේ ආදායම ලංකා ඉතිහාසයේ අඩුම ආදායම 8.7%. ඒ රජයේ ආදායම වේගයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. උදාහරණයකට ගත්තොත් 2021 මුල් මාස 4 භාණ්ඩාගාරයට ලැබුණේ බිලියන 482යි. භාණ්ඩාගාරයට සිද්ධ වුණා ණය පොලී වාරිකයේ ගෙවන්න වියදම් වුණා බිලියන 366ක්. ණය වාරිකයේ ගෙවන්න වියදම් වුණා බිලියන 310ක්. අනෙකුත් වියදම් අනෙක්කේවට වියදම් වුණා බිලියන 1002ක්. ඒ කියන්නේ රජයේ සමස්ත වියදම බිලියන 1678යි. භාණ්ඩාගාරයට බිලියන 482යි. මුල් මාස 4. දින 120න් බෙදුවොත් දවසක ආණ්ඩුව ආදායම බිලියන 4යි. දවසක ආණ්ඩුව වියදම බිලියන 14යි. දවසක භාණ්ඩාගාරයට කෝටි 400ක් එනවා. දවසකට භාණ්ඩාගාරය කෝටි 1400ක් වියදම් කරනවා. ඉතින් කෝටි 1000ක් දවසකට මදී දත් යනවා. හිතන්න. ඒ නිසා රාජ්‍ය ආදායම විශාල ලෙස කඩා වැටීම අපේ ආර්ථිකයේ මුහුණ දීපු 4 වෙනි ගැටලුව. අපේ ආර්ථිකයේ මුහුණ දීපු 5 වෙනි ගැටලුව තමයි ආදායම් බෙදී යාමේ විෂමතාවය. රටේ ජාතික නිෂ්පාදනය ඒ ප්‍රමාණයෙන් වුණත් නිෂ්පාදන වලට පළක් නැහැ. ඒක සාධාරණව බෙදෙන්නේ නැහැ. සාධාරණ බෙදෙන්නේ නැතිකම විශ්ි මොකද්ද කරන්නේ? දුගී භාවය වැඩි කරනවා. දුප්පත් භාවය වැඩි කරනවා. 1000 ගිය අවුරුද්දේ අලුත්ම වාර්තාවන් අපේ රටේ අවුරුදු 4ට වඩා අඩු දරුවන් 42%ක් බහුවිධ ඌනතාවයන්ගෙන් පෙළෙන 42%. දරුවෝ 100 දෙනෙක් ගත්තොත් 40 දෙනෙක් බහුවිධ ඌනතාවයන්. ඒ කියන්නේ වයසට අනුව බර නැහැ, වයසට අනුව උස නැහැ. හරිද? බහුවිධ ඌනතාවයන්ගෙන් පෙළෙන 42%.
ඒකෙන් පෝෂණ වුණතාවෙන් විතරක් වෙනවා 33. එන අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 3න් එකක් මොකද්ද වෙලා තියෙන්නේ? නිසි පරිදි පෝෂ්‍යදායක ආහාර වේලක් නැහැ. 33කට. ඒ කියන්නේ මොකක්ද? මේ ආදායම් බෙදී යාමේ බරපතල විෂමතාවයක් තිබෙනවා. උඩම ඉන්න 10% ජාතක ධනෙන් 38.4ක් භුක්ති විඳිනවා. පතුලෙම ඉන්න 10%ට හම්බෙන්නේ රටේ ජාතික ධනෙන් 1.1යි. සාධාරණයි. ආර්ථිකය පැතිරෙන්නේ නැහැ. ආර්ථිකයේ වර්ධනය වගේම ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්න ඕන. නමුත් ආර්ථිකයේ ප්‍රසාරණය වුණේ නැහැ. අපේ රටේ මුළු ජාතික ධනෙන් 36ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනයට උතුරු මැද පළාත සම්බන්ධ කරන්නේ 5%යි. ඉතින් උතුරු මැද පළාතේ ජනතාව ජීවත් වුණාට වැඩක් නැහැ. ඔවුන් ආර්ථිකයට දායකත්වය සපයලා තියෙන 5%ක. තමන් ආර්ථිකයට මොනතරම් සම්බන්ධ වෙනවද කියන සාධකයේ මත තමයි ආර්ථිකය පෙරලා තමන්ට කොච්චර පංගුවක් ලැබෙනවද කියලා තීරණය වෙන්නේ. තමන් ආර්ථිකයට සම්බන්ධ වෙන කුඩා පංගුවකින් නම් තමන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයකින්. බස්නාහිර පළාත රටේ ජාතික ධනෙන් 30%ක් නිෂ්පාදනය කරනකොට උතුරු මැද පළාත රටේ ජාතික ධනෙන් 5%යි නිෂ්පාදනය කරන්නේ. ඉතින් උතුරු මැද පළාතට මොකද සිද්ධ වෙන්නේ? ආර්ථිකයට ඒගොල්ලෝ සම්මාදම් වෙන්නේ නැහැ, දායක වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකයෙන් උන්ට ලැබෙන පංගුව ඉතා කුඩා පංගුව. ඌව පළාතට ගියොත් ඒක 4%යි. මොකද්ද සිදුවී තිබෙන්නේ? ආදායම් බෙදී යාමේ විශාල විෂමතාවයක් තිබෙනවා. ආර්ථිකය ප්‍රසාරණය නොවීමේ ගැටලුවක් තිබෙනවා. මේ ගැටලුව විසින් දුප්පත්භාවය වැඩි කරලා තිබෙනවා. ඒ නිසා මේ කරුණු පහ තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රටේ ආර්ථිකය අපි විසඳිය යුතු කරුණු. හැබැයි අපේ පාලකයන් මේ කරුණු පහම මම කියන මේ පහම මොකද්ද? ආනයන අපනයන අතර පරතරය වැඩි කරා. මේ දශක ගණනාව. ණයබර වැඩි කරා දශක ගණනාව. රාජ්‍ය ආදායම දශක ගණනාවක් අඩු කරා. නිෂ්පාදනයේ දශක ගණනාවක් කඩාවැටුවා. දුප්පත්භාවයේ දශක ගණනාවක් වැඩි කරා. එනම් මොකද්ද මේකින් කියන්නේ? මේ අය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වී තිබුණේ. අපේ රටේ පතුලේ තිබෙන සැබෑ ආර්ථික ගැටලු වලට විසඳුමක් සෙවීමේ මාවත නෙවෙයි. විසඳුමක් සෙවණු නම් මා මේ කියන කරුණු පහෙන් එකක් වූ හොඳ දිශාවට හැරෙන්න ඕන. හැබැයි හැරලා තියෙන්නේ මොකද්ද? අයහපත් දිශාවට. දැන් ඒකේ අවසන් ප්‍රතිඵලය අද ජනතාව භුක්ති විඳිනවා. අද ජනතාවට මේක දැනෙන්නේ කොහොමද? අද මේ අර්බුදය අපේ රට ආකාර තුනකින් දැනෙමින් තිබෙනවා. එකක් පුරවැසියන්ට මේ අර්බුදය දැනෙමින් තිබෙනවා. තමන්ට අවශ්‍ය වෙන භාණ්ඩ මිලදී ගන්න බැරිකම විසින්. භාණ්ඩ නැහැ. තෙල් පෝලිම, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම නේද මතක නේද? භාණ්ඩ මිලදී ගන්න බෑ. ඒ කියන්නේ භාණ්ඩ හිගයක් තියෙනවා. එක. දෙක භාණ්ඩ වල මිල දරා ගන්න බෑ. රුපියල් 104ට තිබුණු ඩීසල් ලීටර එකක් කීයද? රුපියල් 400 නේද? 104ක 400. අපි තෙල් වැඩිවීම දැකලා තිබෙනවා. රුපියල් 7යි 8යි 5යි 6යි. මේක අපේ කාලේ. පෞගෙදා වැඩි වුණා. ඩීසල් ලීටර වැඩි වුණා රුපියල් 111කින්. හිතන්න. 104 ඩීසල් ලීටරේ රුපියල් 400 දක්වා වැඩි වෙනවා. රුපියල් 380. මොකද්ද? ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක. අද රුපියල් 1020යි. තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. පරිප්පු කිලෝ එක නේද? රුපියල් 110ට වගේ තිබුණු පරිප්පු කිලෝ එක රුපියල් 560යි නේද? විශාල ලෙස අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා දෙක තමයි අපේ ආර්ථිකය අද ජනතාවට දැනෙන එක භාණ්ඩ හිගකම, දෙක භාණ්ඩවල මිල ඉතා ඉහළ යාම. තුන රටක් හැටියට ණය ගෙවන්න බැරි තත්ත්වයක් ඇති වී තිබීම. ණය ගෙවන්නේ. දැන් පහුගියදා නිල වශයෙන්ම මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා කරන්න දෙයක් නෑ අපි ණය ගෙවන්නේ. කිව්වනේ. ණය ගෙවන්න බෑ කියන්නේ මොකක්ද? බංකොලොත් වී තිබෙනවා. ඒ නිසා ජනතාවට ජීවත් වීමට සරලන ආහාර වේලක් මිලදී ගැනීමේ හැකියාව නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලදී ගන්න හැකියාවක් නැහැ. රටක් ලෙස ගත්තොත් ණය ගෙවන්න බෑ කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. එහෙනම් රට බංකොලොත් වී තිබෙනවා. දැන් මේ ගමන්ම ගාවේ කොහොමද? මේක ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක්. මම කලින් කිව්ව පරිදි. මේක අහඹුවක්ද?
මේක ඕපපාතිකව නිර්මාණය වුවද නෑ. දිගු කාලයක් අපේ රටේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියක් මේ ඉතා විනාශකාරී දේශපාලන විසින් තමයි මේ අර්බුදය මෙතෙන්ට ගෙනාවේ. එහෙනම් සැබවින්ම ගත්තොත් බංකොලොත් කළ මේ ආර්ථික ප්‍රතිපත්තියත් ඒ ආර්ථික ප්‍රතිපත්තිය කරපින්නාගෙන ගිප්පේ දේශපාලනය. මොවුන් තමයි වග උත්තර ගන්න. කොහොමද මේ අර්බුදය නිර්මාණය වුනේ? ඔයගොල්ලෝ දන්නෝ 1977 දී මම නිකන් හැරවුම් ලක්ෂයකට ගන්න. 1977 දී මම කිව්වා අපිට ආනයන අපනයන අතර ඩොලර් මිලියන 40ක නේද? ඩොලර් මිලියන 4ක ධනශේෂයක් තිබුණා. අපිට ඩොලර් මිලියන 40ක ධනශේෂයක් තිබුණා. දැන් අපිට ඩොලර් ඕන වෙනවා. ඩොලර් ඕන නම් කොටද? අපිට බහන්න ගේන්න ඩොලර් ඕන වෙනවා. දෙක අපිට ණය ගෙවන්න ඩොලර් ඕන වෙනවා. තුන අපිට සමහර ප්‍රාග්ධන යටිතල පහසුකම් වර්ධන සංවර්ධන ව්‍යාපෘති සඳහා අපිට ප්‍රාග්ධන වියදම් හොයාගන්න බැරි නම් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් අපිට ඩොලර් ඕන වෙනවා. ඔච්චරනේ. තා පොඩි පොඩි ඒවා තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට ඩොලර් ඕන නම් කොටද? බහන්න ගේන්න ඩොලර් ඕන. ණය වාරිකය ගෙවන්න විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් ඕන. ඊළඟ ගත්තොත් අපිට අපේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අපිට ඩොලර් ඕන. අපිට ඩොලර් ඕන. එතකොට අපිට ඩොලර් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආකාර තුනක් කීපයක් තියෙන අතර නේද? එකක් අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ලැබෙනවා. දෙක විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ලැබෙනවා. තුන බහණ්ඩ විකුණලා ඩොලර් ලැබෙනවා. හතර මොකක්ද? නේද? අපිට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙනවා. අපේ පොඩි සේවාවන් නේ නාවික කර්මාන්ත වැනි සේවාවන්ගෙන් අපිට ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයයි ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරයක් තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා මේ වෙනුවෙන් මම කලින් කිව්ව මොනවා වෙනුවෙන් මොනවටද? බහණ්ඩ ගේන්නයි ණය වාරිකය ගෙවන්නයි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අපිට ඩොලර් ඕන වෙනවා. හැබැයි අපිට ඩොලර් අවශ්‍යතාවයයි අපිට ඩොලර් ලැබෙන එකයි අතර පරතරයක් තියෙනවා. අපේ අවශ්‍යතාවයට වඩා අඩුයි අපිට ලැබෙනවා. නේද? ආයෝජන හරහා අපිට ලැබෙනවා මදි. අඩුව සැපරුවේ කොහොමද අපි? අන්නේ අඩුව සැපරුවා ඒ අවුරුද්දේ ණයක් ගත්ත ටිකක් වික්කා. ඒ අවුරුද්ද ෂේප් කරගත්තා. ඊළඟ අවුරුද්ද වෙනකොට මොකද වුනේ? 1980 වෙනකොට මොකද වෙන්නේ? 1980 වෙනකොට දැන් 1970 ධන 40ක් තිබ්බා. 1988 වෙනකොට ඍණ 863ක් තියෙනවා. ඒ කියන්නේ අර වෙළඳ ශේෂී ආනයන අපනයනතර පරද. ඒතර අපි තවත් වැඩියෙන් ඩොලර් ඕන වෙනවා. ණයත් එන්න වැඩි වෙනවා. මුළු විදේශීය ණය හරිද? 1977 දී තිබුණේ මිලියන 856යි 1988 වෙනකොට ඒකට මිලියන 5000ක් වෙනවා. එතන අපි ගෙවන්න වෙන ණය වාරිකයත් වැඩි වෙනවා. අපිට බහණ්ඩ ගේන්නත් වැඩියෙන් ඩොලර් ඕන වෙනවා. ණය ගෙවන්නත් වැඩියෙන් ඩොලර් ඕන වෙනවා. ප්‍රාග්ධනය සඳහා ගෙන ආපු ඩොලර් වලින් අපිට ඒ ආයෝජනයේ ලොකු ප්‍රතිඵලයක් එන්නේත් නැහැ. එහෙත් අපිට ලැබෙන ප්‍රමාණය මදි. ඉතුරු ටික මොකද කරන්නේ? ඉතුරු ටිකට ණයක් ගන්නවා. මොනවා හරි ටිකක් විකුණනවා. ඒ අවුරුද්ද ෂේප් කරගත්තා. ඊළඟ අවුරුද්ද වෙනකොට එම මේ අර්බුදේ එනවා 1990 දී. හැබැයි 90 බේරගත්ත කොහොමද? ණයක් ගත්තා, වතු ටික විකුණා ගත්තා. බේරගත්තා. එහෙම නැත්නම් මේ අවුරුද්ද එනවා 2000 දී. 2000 දී බේරගන්නේ කොහොමද? ණයක් ගත්තා, විකුණා ගත්තා. බේරගත්තා. ඊළඟ මේ අවුරුද්ද මේ අර්බුදේ එන්න තිබ්බ 2007 දී. 2007 දී මොකද කරේ? ණයක් ගත්තා. හැබැයි අර ව්‍යාපෘති වලට විතරක් ණය නෙවෙයි ගිහිල්ලා මොකද කරේ? ජාත්‍යන්තර සොරි බැඳුම් කර වලින් ණයක් ගත්තා. ලන්ඩන් මාකට් එකෙන් ණයක් ගත්තා. ඒ කියන්නේ අපේ සොරි බැඳුම් කර විකුණලා ණයක් ගත්තා. ටිකක් විකුණා ගත්තා. මොකද උනේ? ඒ අවුරුද්ද බේරගත්තා. එහෙනම් 2015 වෙනකොට මොකද උනේ? ණයක් ගත්තා,
2017 හරින ණයක් ගත්තා, වරාය විකුණා ගත්තා, බේරගත්තා. 2020 වෙනකොට මොකද කිව්වේ? ණය දෙන්නේ නැහැ කිව්වා. මොකද ජාත්‍යන්තර රේටින් සමාගම්, ෆිච් රේටින් සමාගම, මූඩි රේටින් සමාගම මෙවැනි රේටින් ආයතන කිව්වා ලංකාවට ණය දෙන්නක අවදානම් කිව්වා. හරිද? එයි ණයක් දෙන හැම කෙනෙක්ම මොකද කරන්නේ? පෙරලා ණයක් අපේක්ෂා, ණය ආපහු අපේක්ෂා කරනවා. ඔබට ණයක් දුන්නොත් මොකද කරන්නේ? පළවෙනි අපේක්ෂාව මොකද්ද? ණය ආපහු ලබා ගැනීම. ඒතර 2020 වෙනකොට කිව්වා මොකද්ද? ලංකාව ණය අවදානම් තත්වයක තියෙන්නේ ණයක් දෙන්නේ බලාගෙනයි කිව්වා. එහෙමනේ කියන්න පටන් ගත්තා. ණයක් දෙන්නේ බලාගෙනයි. මේ අලුත් දෙයක් නෙවෙයි. දැන් ගම්වල අය ඔය ඉන්නව නේද? කඩේ මුදලාලටත් ණයයි. පොලි මුදලාලටත් ණයයි. ලංකා බැංකුවටත් ණයයි. මහජන බැංකුවටත් ණයයි. තව පුද්ගලික බැංකුවටත් ණයයි. ආයෙ ණයක් ගන්න යනකොට රේටින් සබ්සෙට් ණය දෙන්නේ බලාගෙන. එහෙම නෙවෙයි. ඉතින් ලංකාවටත් ඒකයි උනේ. ඉන්දියාවටත් ණයයි. චීනයටත් ණයයි. ජපානයටත් ණයයි. සොරි බැඳුම් කරවලත් ණයයි. හරිද? ඉතින් හැම තැනටම ණයයි. ඊට පස්සේ ඒ තරම් ආදායමක් උත්පාදනය කරන්න නැති බව පේනවා. පේනකොට කිව්වා ශ්‍රී ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි. ණය අවදානම් සහිත රටක් කිව්වා. කබ්‍රල් කිව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වා. මතකද? හරිද? කබ්‍රල් කිව්වා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අපිව හිර කිරීම සඳහා කරන ව්‍යායාමයක් කිව්වා. බොරු. හරිද? අපිටත් වඩා වැඩියෙන් ඒගොල්ලෝ ගාව දත්ත තොරතුරු තියෙනවා. ඒගොල්ලෝ දත්ත තොර ඒවා ඒ සඳහාම තමයි ජාත්‍යන්තර ආයතන පිටලා තිබෙන්නේ. මොකද අල්ලපු ගෙදර කෙනාගේ ආර්ථික තත්ත්ව ගැන අපි ටිකක් දැනගත්තට රටවල් අතර ආර්ථික තත්ත්ව ගැන දන්නේ නැහැ. ජපානයේ කොහොමද ණයක් දෙන්නේ හොඳ නරකද කියලා අපිට බලන්න විදියක් නැහැ. නේද? ඒ නිසා ජාත්‍යන්තර පිළිගත් ආයතන තිබෙනවා. ඒ රටවල් වල ණය අවදානම් තත්ත්ව කියන්නේ. ඊට පස්සේ මොකද උනේ? අපේ රටේ ණය අවදානම් තත්ත්වයක් කියලා තියෙනවා කියලා 2019 වෙනකොට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ණය දෙන අය අදිමදි කරන්න පටන් ගත්තා. ණය දෙන්නේ නැහැ. ඊට පස්සේ විකුණන්න බලපුවම විකුණන්නත් ගොඩක් දේවල් නැහැ. එතකොට මොකද උනේ? විදේශ සංචිත තිබුණා මහ බැංකුව සතුව ඩොලර් බිලියන 7.3ක. එකතු වෙච්ච ඩොලර් තිබුණා ඩොලර් බිලියන 7.3 කෝටි 830ක්. මොකද කරේ? ඒක දැම්ම එළියට. දැන් ණය දෙන්නේ නැහනේ. හිගේ පියුවේ මොකෙන්ද? දැන් විකුණන්න නැහනේ. හිගෙන් පියුවේ මොකටද? අර මහ බැංකුව සතුව තිබුණ විදේශ සංචිත දාන්න පටන් ගත්තා. දාලා ඒකත් ඉවර වුණා. දැන් මොකද උනේ? ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් දෙයක් නැහැ වගේ මහ බැංකුව සතුව ඩොලරුත් ඉවර වුණා. ඊට පස්සේ තෙල් නැව් වෙනවා, බාණ්ඩ ඩොලර් නැහැ. මාර්තු 28 ආපු නැව මේ මේ 22 වගේ බාගත්තා. මාර්තු 28 ආපු නැව. තෙල් නැව් කාරොත් කියලා මොකද්ද? උඹලා සල්ලි දුන්නොත් විතරයි බාන්නේ. අවදානම්. හරිද? සමහර තෙල් සමාගම් අපි ටෙන්ඩර් එක කෝල් කරාට එන්නේ නැද? තෙල් සංස්ථාව තෙල් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් එක කෝල් කරාට කවුරුවත් බිඩ් කරන්නේ නැහැ. කවුරුවත් මිල ගණන් ඉදිරිපත් කරන්නේ නැහැ. එයි ටෙන්ඩරේ දැම්මට වැඩක් නැහැ. උන්ට ඩොලර් නැහැ. ඉන්නේ. මේ ළඟ ටෙන්ඩර් එක ඕපන් කරන්නේ ඇඩ්වාන්ස් පේමන්ට් එක 100%ක් තියෙනවා. ඒ කියන්නේ නැවේ වටිනාකම් වගේ 100%ක් තැම්පත් කරන්නම් කියලා ටෙන්ඩර් එකක් දැම්මා. ඒ ආවෙත් නැහැ. ඔය කිව්වට දෙන්නේ ඉන්නේ. එයි ණයක් දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, සංචිතත් හිඳිලා. උන් අරුබුදේ. ඊට ඉන්දියාව කිව්වා මෙහෙමයි. ඉන්දියාව දැන් ඔය එන තෙල් නැව් ටිකක් එනව නේද ඉන්දියාවේ? ඉන්දියාව කිව්වා අපි උඹලා ඩොලර් මිලියන 500ක් දෙන්නම්. හැබැයි උඹලා ඒවට මොනව කරයිද දන්නේ 500 අපි ගාව තියාගන්න. ඉන්දියාවේ රිලයන්ස් සමගින් තෙල් නැවක් එනවා. එනකොට අර 500න් ගාණක් ගෙවනවා. ඒක තමයි ක්‍රෙඩිට් ලයින් කියන්නේ. ඒකට දැන් ලංකාව ඩොලර් මිලියන 500 දුන්නොත් මොකද වෙන්නේ? මොනව කරයිද දන්නේ? ඉන්දියාව කිව්වා නෑ අපි ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්නම් තෙල් වලට.
ඉන්දියානු සමාගම තෙල් ලෙවනවා. බය නැතුව වෙනවා. එයි සල්ලි ගෙවන කවුද? ඉන්දියාව. ඔක තමයි ක්‍රෙඩිට් ලයින්. දැන් ඒ 500ත් අන්තිම නැවුදේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ 500ත් අන්තිම නැවුදේ කියලා. මම දැක්ක කැබිනට් පත්‍රිකාවක් දාන්න යනවා තව ක්‍රෙඩිට් ලයින් එකක් ඩොලර් මිලියන 500ක ගන්න. ඒකේ ඒ ක්‍රෙඩිට් ලයින් එකට මෙන්න මුකුත් නේ මතක තබා ගන්න. ඒගොල්ලෝ අපිට ඩොලර් දෙන්නේ නැහැ. දැන් ඉන්දියාවටත් තියෙනවනේ ඒ ව්‍යාපාරිකයන්ගේ පැවැත්මට බඩු විකුණන්න ඕනේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ ලංකාවේ මාකට් එකත් එක තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. නේද? සීනි නිෂ්පාදනය කරන ලංකාවේ මාකට් එකකට එක්ක. හැබැයි ලංකාවේ මාකට් එකෙන් සීනි ගත්තේ නැතුනම මොකද වෙන්නේ? ඉන්දියාවේ ව්‍යාපාරික අවුලකට එනවා. ඒ නිසා ඉන්දියාවේ ව්‍යාපාරිකයට කියනවා උඹ සීනි යවපන් ඩොලර් දෙන්නේ අපි. ඉන්දියාව. හරිද? දැන් එමෙ විවෘත කරගෙන ආවා. ඒකෙන් තමයි ඔය අඩඩාවට හරි බඩු ටිකක් එන්නේ. ඔය එනවන්නේ නිකන් නැවක් ආවා නේද? දැන් තෙල් නැවක් එනක බ්‍රේකින් නිවුස් එකක්. මම දැක්කනේ ගෑස් නව ශ්‍රී ලංකා මුහුදට ආසන්න වේ බ්‍රේකින් නිවුස්. දැක්කද? අද ඊළඟ ගෑස් නැව වරායට එයි බ්‍රේකින් නිවුස්. ගෑස් නැව ගොඩ බාන්න පටන් ගනි. මොකද්ද මේ? ඇවිල්ලා තියෙන තැන. ඇයි? සලස්මක් තිබුණේ නැහැ. රටක පාලු කින්නේ මොකටද? 2030 වෙනකොට අපේ ඩොලර් අවශ්‍යතාවය කොච්චරද? ඒ ඩොලර් අවශ්‍යතාව උපයා ගැනීම සඳහා අපට තිබෙන ආර්ථික සැලසුම් මොනවද? මේකට යොනකම තිබෙන්නේ. ඒ සඳහා තමයි ණය ගන්න ඕන. ඒ සඳහා තමයි සංවර්ධන ව්‍යාපෘති කරන්න ඕන. නමුත් එහෙම සංවර්ධන ව්‍යාපෘති අපි කරලා නැහැ. බලන්න මොකද උනේ කියලා. හම්බන්තොට වරාය හදන්න ගත්තා ඩොලර් බිලියන 1.3. ඩොලර් බිලියන ඩොලර් කෝටි 130ක් ඩොලර් බිලියන 1.3ක ණයක් ගත්තා හම්බන්තොට වරාය හදන්න. ඊට පස්සේ අපිට මාසිකව නේද කාර්තුවෙන් කාර්තුවට අපි වාරික ගෙවගෙව හිටියා. ගෙවගෙටින්කොට රනිල් කිව්වා මේක ගෙවා ගන්න අමාරුයි කියලා වික්කා. වික්ක කීයකටද? ඩොලර් බිලියන 1.1ට වික්කේ. හොඳේ හදන්න 1.3යි වික්කේ 1.1කට. හැදුවේ චයිනා හාබර් සමාගම. ඔක ඇත්ත කතාව තියෙනවා. චයිනා හාබර් සමාගම එක හැදුවේ. ඊට පස්සේ රනිල්ගේ ආණ්ඩුව මේක චයිනා හාබර් සමාගමෙන් විකුණන්න ගියා. මිනිහා හදන්න රන් තිබ්බ බිලියන 1.3ක්. විකුණන්න ගියපම චයිනා හාබර් එක කිව්වා වටින්නේ 700යි කිව්වා. හදන්න 1300 කරා. හරිද? ඊට පස්සේ ලොකු රණ්ඩුවක් ගිහලා චයිනා හාබර් සමාගම නැගිටලා ගියා. ඒක චීනට ප්‍රශ්නයක් ආවා. එයි දෙන්න. හදපු හාදය කියන වටි හදන්න 1300ක් ගත්තා. හදපු මිනිහා ගන්නකොට කියන 700යි කියලා. මිනිහා දන්නව ඇත්ත ගන්න. එතන අපේ ලොකේෂන් එකක් දීලා. අක්කර 4500කුත් දීලා. නේද? අපේ වරායට සුදුසු පරිසරයක් අපි දීලා නේද? හදන්න ගියපු ගානට වඩා අඩු මුදල් තමයි තක්සේරු කරේ. ඊට පස්සේ චයිනා හාබර් සමාගම අයින් කරලා චීන මර්චන්ට් සමාගම දුන්නා. මෙයත් එක්ක යන්න කියලා. ඒගොල්ලෝ කෝ 1.1 කිව්වා. ඒතර හම්බන්තොට වරාය විකුණන හම්බන්තොට වරාය ගන්න 1.3ක් ගත්තා. විකුණලා 1.1ක් ගත්තා. මොකද උනේ? 1.1 ණය ගෙවුවද නෑ? 1.1 අර හිගේ පියව ගත්තා. ණය එහෙමමයි වරාය ගත්තු උනේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? වරායක් නෑ. එතන ඉඩම් අක්කර 4500කුත් නෑ. එතන තියෙන මුහුදත් නෑ. ණය තියෙනවා. බිලියන 1.3ක ණයක් තියෙන හම්බන්තොට වරායට කිසි දෙයක් නැතු. දැන් මොකද වෙන්නේ ණය? අන්න අපි ප්‍රාග්ධන අවශ්‍යතාවයෙන් ආයෝ අපිට තියෙන සංවර්ධන අවශ්‍යතාවය වෙනුවෙන් කියන ණය වලට මොකද වෙන්නේ? පළක් නැතුව යනවා. අන්න අර්බුදයක විශාල පංගුවක්. ණය අපි කලිනුත් කියලා තියෙන ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. හැබැයි ණය අපරාධයක් බවට පත් වෙන්නේ මොකක් නිසාද? ඒ ණය වලින් සරිලනවත්කම් හදන්නේ, ඒ ණය වලින් අවශ්‍යවත්කම් හදන්නේ. ඒ වගේම 2014 ප්‍රංශෙන් එයාබස් මිලදී ගැනීම සඳහා ඇග්‍රීමන්ට් එකක් සයින් කරා. ඒ ඇග්‍රීමන්ට් එක අත්සන් කරනකොටම ඒ වෙලාවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඩොලර් මිලියන 16ක පගාවක් දෙන්න එකඟ වුණා. පගාවෙන් ඩොලර් මිලියන 2ක් දුන්නා. ඉතුරු ටික ගන්න බැරි වුණා. ආණ්ඩුව වැටුණා. ඊට පස්සේ දින 52 ආණ්ඩුව වෙනව නේද? ඒ වෙලාවේ ආයෙ ගෙනල්ලා තිබ්බා. අර ගන්න try කරන්න. ඔය දින 52 ආණ්ඩුවේ මහින්ද ආයෙ කපිල චන්ද්‍රසේන CEO කරා. හරි. එතකොට මොකද උනේ?
දැන් රනිල්ගේ ආණ්ඩුව කල්පනා කරා මේ ගිවිසුම බරපතලයි කැන්සල් කරන්න ඕන කියලා. කැන්සල් කරා. කැන්සල් කරන්න කිව්වා ඩොලර් මිලියන 115. දැන් මොකද වෙලා තියෙන්නේ? ගුවන් යානෙකුත් නැහැ. හරිද? මේ හිතන්න. ඉතින් ඒව බරක් වෙන්නේ නැද්ද? ඩොලර් මිලියන 115ක් අපේ චීන මේ ප්‍රංශ යාපත් සමාගමට ගෙව ඩොලර් මිලියන 115ක් ගිවිසුම කැන්සල් කරන්න. ඒගොල්ලෝ කිව්වා නැත්තම් අපි නඩු කියනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝගෙන් අපි රෙන්ට් එකට අරන් තිබ්බා ගුවන් යාන 4ක්. ඒක කැන්සල් වෙන්න තිබ්බා 2018. ඒ ගිවිසුම 2028 දක්වා දීර්ඝ කරන්න කිව්වා. හරිද? තව අලුතෙන් ගුවන් යාන 4ක් බදු පදනමින් ගන්න ගිවිසුමකුත් සත්සන් කරන්න කිව්වා. ඩොලර් මිලියන 115ක් අතිනුත් ගෙව්වා. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? අපි ආයෝජන කියලා කිව්වට නේද? අපි සංවර්ධන සඳහා ණය ගන්නවා කිව්වට ඕක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වගේ එකක් තමයි නෙළුම් කුළුණ. ඒ වගේ එකක් තමයි මත්තල ගුවන්තොට පොළ. ඒ වගේ හොඳ උදාහරණයක් තියෙනවා. උතුරු ඒ කියන්නේ අනුරාධපුරයේ ඉඳන් කංකාසන්තුරේ දක්වා. දුම්රිය ස්ථාන 26ක්. දුම්රිය ස්ථාන 26ක්. ඒ විශේෂ සංඥා පද්ධතිය හයි කරන්න. ඒ සංඥා පද්ධතිය හයි කිරීම සඳහා ඉන්දියානු සමාගමට නේද අපි ඉන්න සහෝදරය නේද? ඉරකෝන් සමාගම. ද රයිට් එකට දුන්නේ. නිරෝෂන් සහෝදරය ඉන්නේ නේද අපි දුම්රිය මිතානගේ සහෝදරය නේද? ඒ කියන්නේ දුම්රිය ස්ථාන අනුරාධපුර ඉඳන් කංකාසන්තුරේ දුම්රිය ස්ථාන 26යි. ඒ 26 සංඥා පද්ධතිය හයි කරන්න ඉන්දියානු ඉරකෝන් සමාගමට දුන්නා ඩොලර් මිලියන 82කට. හැම දුම්රිය ස්ථානකම සංඥා පද්ධතිය සමානයි ලෙස සැලකුවොත් ඩොලර් මිලියන 82 ඩොලර් මිලියන 20 මේ ස්ථාන 26න් බෙදපුවාම එකකට ඩොලර් මිලියන 3.2ක් යනවා. එනේ එකකට ඩොලර් මිලියන 3.2ක් යනවා එක දුම්රිය ස්ථානක සංඥා පද්ධතියයි කරන්න. මේ ඉරකෝන් සමාගම ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ සබ් කොන්ත්‍රාත් දෙනවා. සබ් කොන්ත්‍රාත් දුන්න අනුරාධපුරයේ ඉඳන් ඕමන්ත දක්වා දුම්රිය ස්ථාන 6ක. අනුරාධපුරය, සාලියපුර, මැදවච්චිය, පරසංගස්වව, වවුනියාව, ඕමන්ති. දුම්රිය ස්ථාන 6. මේ දුම්රිය ස්ථාන එක දුම්රිය ස්ථානයකට කීයද? ඩොලර් මිලියන 3.2යි. 6ටම කීයද දුන්නේ? 6ටම උපකොන්ත්‍රාත් දුන්නේ ඩොලර් මිලියන 1.5ට. අපි එකක් දුන්නේ 3.2 ඒක එන ලොකුම දුම්රිය ස්ථාන අනුරාධපුර. ඒකත් ඇතුළත් කරලා අපි අනුරාධපුර නේද? සාලියපුර, මැදවච්චිය, පරසංගස්ව, වවුනියාව, ඕමන්ති. දුම්රිය ස්ථාන 6ට උපකොන්ත්‍රාත් දෙනවා ඩොලර් මිලියන 1.5ට. හැබැයි අපි එකක් දෙනවා ඩොලර් මිලියන 3.2කට. ඔන්න වෙන දේවල්. එතන අපි ණය අරන් තියෙනවා මොකටද? සංඥා පද්ධතිය හයි කරන්න. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ණය වලින් ඇත්ත වත්කම් හැදුන්නේ නැහැ. අපේ රටේ අද මුහුණ දී තිබෙන ප්‍රධානම ගැටලුව මේ ණය අර්බුදයක් බවට පත්වීමේ පතුලේම තිබෙන්නේ ණය වලට සරිලන වත්කම් හැදුන්නේ ණය වලින් අවශ්‍ය වත්කම් හැදුන්නේ. ඒ වත්කම් කොහෙද ගලාගෙන ගියේ? ඒ වත්කම් තමයි ඒගොල්ලෝ ගාවට ගලාගෙන ගියේ. ඒගොල්ලෝ ගාවට ගලාගෙන ගියා මේ. ඒගොල්ලෝ ඩුබායි account වල තල්ලි තියෙනවා, පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට එනවා නේද? නිව්යෝක් ටයිම්ස් වල පළ වෙනවා, ඕස්ට්‍රේලියා මාධ්‍යවේදීන් නිරව කරනවා, ලන්ඩන් මහ උසාවිය එළියට එනවා. මේ ඔක්කොම සිද්ධ වෙන මොනවද? මහජනයාගේ ධනය ණය නේද සංවර්ධනයට හරවන ණය ඒගොල්ලන්ගේ සාක්කු වලට ඒගොල්ලන්ගේ ගිණුම් වලට හැරෙව්වා. එනිසා මේකේ ආර්ථික ගමන් මග වගේම ඒ වගේම ගත්තොත් මොකද සිදු වී තිබෙන්නේ? දෙවෙනි ගමන් මග දේශපාලන ගමන් මගත් මේ අර්බුදය නිර්මාණය කරා. ඕක තමයි භාණ්ඩ මිල හිග වෙන්නේ හේතුව. අපිට අවශ්‍ය වෙන භාණ්ඩ ගෙනීම සඳහා අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයක් අපිට හොයාගන්න බෑ. ඔබට සලස්මක් තිබුණේ. භාණ්ඩ හිල ගියේ මොකක් නිසා? භාණ්ඩ මිල ඉහළ ගියේ. දැන් අපිට ඩොලර් ප්‍රමාණය ඉන්නේ නැහැ බැංකුවට. අපි ගිහිල්ලා බැංකුවේ මොකද කරන්නේ? අපි ගිහිල්ලා බැංකුවෙන් ඩොලර් ඉල්ලනවා. පරිප්පු ගේන්න ඩොලර් ඉල්ලනවා. තෙල් ගේන්න ඩොලර් ඉල්ලනවා. සීනි ගේන්න ඩොලර් ඉල්ලනවා. පිටි ගේන්න ඩොලර් ඉල්ලනවා. ඩොලර් ඉල්ල දැන් පිටි ගේනවා අපි කොච්චරද? අපි පිටි ගේනවා මෙට්‍රික් ටන් 13 ලක්ෂයක්. අපේ හාල් පරිභෝජනයේ මෙට්‍රික් ටන් 24 ලක්ෂයක්. අපි හාල් වලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් අපි පිටිත් කනවා. එහෙම જાතියක් හොඳයි. හරිද? එහෙම જાතිය.
ඒ කියන්නේ සහල් අපිට වසරකට සහල් අවශ්‍ය වෙන මෙට්‍රික් ටොන් 24 ලක්ෂයයි. වසරකට අපි පිටි ගේනවා මෙට්‍රික් ටොන් 13 ලක්ෂය. ඩොලර්. අපිට තිබුණේ මේවට සැලසුම් තිබුණේ මතක තබා ගන්න. ඉතින් මොකද උනේ? ඩොලරය ගිහිල්ලා අපි බැංකුවෙන් ඉල්ලනවා. හැබැයි ඉල්ලුවට බැංකුවේ ඩොලර් නැහැ. බැංකුවේ ඩොලර් නැහැ. බැංකුවේ ඩොලර් නැති වෙනකොට ඩොලරේ ඉල්ලුම වැඩි බැංකුවට ඇවිල්ලා තියෙන ගාණ අඩුයි. එතන මොකද වෙන්නේ? ඩොලරේ යගේ නිකම්ම ඉහළ ගියා. නේද? කීයද? 200 178ට තිබුණා ආණ්ඩු වෙනකොට 203ට ගියා. 203ට ගියාට පස්සේ මේගොල්ලෝ 203 ෆික්ස් කරා. අජිත් එක දවසක් 206ට ගියා. 206ට ගියාට පස්සේ මහ බැංකුවේ තියෙන ඩොලර් ගණන් එළියට දැම්මා. දාලා ඉවරලා කබ්‍රාල් මට මතකයි මාධ්‍ය ආයතන ඉස්සරහා කියනවා දැන් මොකද කියන්නේ 198ට බැස දැක්ක නේද? පොඩි පප්පුවගේ ආර්ථික. පහවදා 203. 203 තියාගෙන මොකද කරේ? දැන් අපේ ඩොලර් එන ප්‍රමාණය අඩුයි. ඩොලර් එන ප්‍රමාණය අඩුයි, ඉල්ලුම වැඩි, ඩොලරය යගේ නිකන් ඉහළ යනවා. හැබැයි 203 තියන් ඉන්න කිව්වා. 203 තියන් ඉන්න කියලා මොකද කරේ? මහා බැංකුවේ තිබුණු ඩොලර් ටික දැම්ම වෙළඳ පොළට. මේක බේරගන්න. මම දැක්ක පහුගියදා කෝප් කමිටුවේදී මුදල් මණ්ඩලයේ හිටපු රාණි ජය මහ කියනවා ඩොලර් මිලියන 5500 ඩොලර් බිලියන 5මාරක් මේ විදිහට පුච්චලා දෙමු කියලා. හරි සරලයි. අවශ්‍ය වෙන ඩොලර් ඇවිල්ලා නැත්නම් නේද? අපේ ඩොලර් ඉල්ලුම වැඩි නම් ස්වභාවිකවම ඩොලරය යගේ ඉහළ යනවා. එහෙනම් අපි අල්ලන් ඉන්න රයිට් 203 අල්ලන් ඉන්නවා. බය නැතුව. මොකද්ද? අපිට ඉලක්කයක් තියෙන ඩොලර් බිලියන 5ක් විතර දාන්න මාකට් එකට. ඒතර 203 තියාගන්න පුළුවන්. අපි වතුර යට බෝලයක් තල්ලු කරගෙන හිටියා. පීඩනයක් දීලා තල්ලු කරන් හිටියා. හැබැයි මොකද උනේ? ඒක අල්ලගෙන ඉන්න මොකද කරේ? මහා බැංකුවේ ඩොලර් ටික දැම්ම මාකට් එකට. ඩොලර් බිලියන 5මාරක් දාලා දෙන මාකට් එකට ඉවි. දාලා දාන්න නැතුව ගියා. යනකොට අතහැරියා. එක්ක කබ්‍රාල් අපේ රට්ට කියන්න ඕන මොකද්ද? කබ්‍රාල් අපේ රට්ට කියන්න ඕන 203 අල්ලගෙන හිටියේ. හරි ඒකට ආර්ථික විද්‍යාව පදනම කියන්නේ. ඊළඟ කියන්න ඕන අල්ලගෙන ඉරලා අතාරියේ. හිතුවත් තියන්න බෑ. කබ්‍රාල්ට ඇඳෙන් බහිනකොට නේද වම් පැත්තෙන් බැස්සොත් අල්ලන් ඉන්නෝ දකුණු අතෙන් බැස්සොත් අතාරිනවා. එහෙමද? ආර්ථික සාධකයක් කියන්න ඕන. අල්ලගෙන ඉන්නවනම් සහතිකයක් තියෙනවා අපි ක්‍රමානුකූල අපේ ඩොලර් අපිට ගලාගෙන යන ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මේක 203 ආරක්ෂා වෙනවා. එක්ක අතාරිනවා නම් අපිට කියන්න ඕන ශනික ඩොලර් බිලියන 3-4ක් මාකට් එකට එනවා. එතකොට මේක රැඳෙනවා. මොකද උනේ? අත්තරිය 203 235 වුණා. 260 වුණා. 280 වුණා. 320 වුණා. 365 වුණා. අද 365 ඩොලරයක් වෙනුම් අගේ. එතකොට අර 203 අල්ලගෙන හිටපු නිසා මොකද උනේ? අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආවා ප්‍රේෂණ. මේකත් ගලාගෙන පටන් ගත්ත ඒවා නීත්‍ය අනුකූල නොවන මාර්ග වලට ගියා. එහෙම අපිට නැති වුණා. ගිය අවුරුද්දේ අවසන් ජුනි ඉඳන් දෙසැම්බර් දක්වා මාස 7 විතරක් ඩොලර් මිලියන 2055. මේ පහුගිය මාස 4 අපිට නැති වුණා ඩොලර් මිලියන 1300. එනේ පහුගිය මාස 11ට අපට අහිමි වී තිබෙනවා ඊට පෙර අවුරුද්ද හා සංසන්දනය කරලා බලනකොට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 3.3ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 3300. ඒකත් ආවන මහ බැංකුවේ 5500ක් තිබ්බනම් මේ අර්බුදේ ඉන්නේ නේ. ඒ නිසා මේ අර්බුදය එක පැත්තකින් දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක වගේම මේ ආණ්ඩුව පහුගිය කාලේ ගනු ලැබූ තීන්දුව తీරන සැලකිත ප්‍රමාණයකට බලපෑවා මේක ඉක්මන් කරන්න. එහෙම අපිට ඩොලරේ මොකද උනේ 365 දක්වා ඉහළ ගියා. ඉහළ යනකොට ඉස්සර අපි සෙමන්ටින් එකක් ගෙනාවේ ඩොලර් එකක් දීලා නම් එතකොට සෙමන්ටින් එකක් රුපියල් 178යි. දැන් අපි සෙමන්ටින් එකක් ගෙන්නේ ඩොලර් එකක් දීලා නම් දැන් සෙමන්ටින් එක 365 නිකම්. මොකක් කළාද?
රුපියලට සාපේක්ෂව ඩොලරය යාගේ ඉහළ ගියපුවාම. ඒ කියන්නේ ඩොලරය වේගෙන් ඉහළ ගිහලා රුපියල කඩා වැටුනම සිද්ධ වෙන දේ තමයි අපේ සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්න පටන් ගත්තා. කිරිපිටි ආනයනික භාණ්ඩය 380 1020යි. තව හේතු කියලා මම පස්සේ කියන්නම්. ඩීසල් ආනයනික භාණ්ඩය 104යි 400යි. 104ට තිබුණු ලීටරේ 400 වුණා. ගෑස් ආනයනික භාණ්ඩය 1200 නේද 1250ට වගේ තිබ්බේ. දැන් කීයද? 5000යි. ඒ තව සති දෙකක් විතර හොඳේ. 5000ට තව සති දෙකක් විතර තියෙයි උඩිම වැඩිම වුණොත් හොඳේ. ඕක 7 8 10ට යනවා. මොකක් නිසාද? අර ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමේ ප්‍රතිවිපාක භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. ඒතර ඒක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි. මේ ආර්ථික අර්බුදය විසින් අපිට ඩොලර් හිග කරා. ඒ වගේම විශේෂ අර්බුදයක් ඇතුව මේගොල්ලෝ අර 203 හිර කරගෙන හිටියා. මහ බැංකුව සතු තිබ්බ ඩොලර් ටික මාකට් එකට දැම්මා. විදේශ ශ්‍රමිකයන් එන ඩොලර් ටික නීති අනුකූල මාර්ග වලින් ආවෙනේ. ඩොලරය යගේ ඉහළ ගියා. ආනනික භාණ්ඩ සියල්ලංගෙම යගේ ඉහළ ගියා. ඒ විතරක් නෙවෙයි තවත් වරදක් කරා. මං කිව්වා කලින් අපේ ආර්ථිකයේ මුහුණ දී තියෙන ප්‍රධාන ගැටලුව තමයි රාජ්‍ය ආදායම හීන වීම. රජයට ආදායමක් ඕන. දැන් මේ රජයේ ආදායම විශාල ලෙස අඩු වෙලා තිබෙන්නේ. අපිට දරා ගන්න බැරි රජයේ ආදායමක් තිබෙනවා. මේ රජයේ ආදායම අපේ වියදම් දරා ගන්න බැරි තරමේ වියදම් විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. මම ඔයගලන්ට උදාහරණයකට දෙන්නම්. අපේ රටේ රජයේ වියදම වැඩි වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපි රුපියල් 100ක් භාණ්ඩාගාරයට ආවොත් රුපියල් 58ක් අපිට දරන්න වෙලා තිබෙනවා වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. භාණ්ඩාගාරයට ලැබෙන ආදායමෙන් 58ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්. මේ වගේ කුඩා ආදායමක් ලැබලා මේ තරම් විශාල රාජ්‍යාංශයක් නඩත්තු කරන්න සිදු වී තිබෙනවා. ඒ රාජ්‍යාංශයේ තරම් පළල් වුණේ මොකක් නිසාද? ඇත්ත අවශ්‍යතාවයන් වලට වඩා දේශපාලනය. ඔයගොල්ලෝ දන්නවද? මාතරේ ඉඳන් හයිවේ එකේ බස් එකක් එනවා වරායට. මාතරේ ඉඳන් හයිවේ බස් එකක් එනවා වරායට. ඇයි? බස් පහක් එනවා. මාතරේ ඉඳන් උදේට හයිවේ එකේ බස් පහක් එනවා මාතරට වරායට. ඇයි? මාතර හිටියා වරායමද? කුලියපිටිය ඉඳන් ඉසුරුපායට බස් එනවා. ඒක නිකන් මොකක් හරි අපිට හිතා ගන්න පුළුවන්. කුලියපිටිය ඉසුරුපාය. අපිට කුලියපිටිය කොළඹ. කුලියපිටිය ඉසුරුපාය. අධ්‍යාපන නැමැති කුලියපිටිය හිටියේ. කාලයක් මාතර මේ අම්පාරයෙන් වරාය පුරුණා. අෆ්‍රොෆින කාලේ. මොකද සිදු වී තිබෙන්නේ? අපේ මේ රාජ්‍යාංශය විශාල ලෙස පුළුල්ුනේ අවශ්‍යතාවයකට වඩා දේශපාලනය. ඒක අපේ රාජ්‍යයේ වැය බරක් අද. භාණ්ඩාගාරයට ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙන බිලියන 1457යි. පඩි වලට වියදම් කළා දෙන බිලියන 845. ඒ කියන්නේ 158ක් අපි වැටුප් වෙනියෙන් දරනවා ආණ්ඩු වියදම්. දරා ගන්න පුළුවන්. ඉතින් රාජ්‍ය ආදායම මදි දෙයක්. ඒ විතරක් නෙවෙයි. පොලී ගෙවන්න. රජයේ ආදායම 72ක් වියදම් කරන පොලී ගෙවන්න. ඒක රජයේ ආදායම මේ දෙකටම මදි. ඒ කියන්නේ 1048ක් වියදම් කරනවා පොලී ගෙවන්න 845ක් වියදම් කරනවා වැටුප් ගෙවන්න. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 1900ක් බිලියන 1900ක් වියදම් කරනවා වැටුප් සහ විශ්‍රාම වැටුප් සහ පොලියට. ආණ්ඩුවේ ආදායම 1457ක්. 1457ක් ආණ්ඩුවේ ආදායම වුණාම 1900ක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා පොලියයි රාජ්‍ය සේවකගේ වැටුප් ගෙවන්න. පුළුවන් මේ ආර්ථිකය. දැන් ආණ්ඩුවට සලස්මක් තියෙන තිබ්බ මොකද්ද? රාජ්‍ය ආදායම වැඩි කරන්න. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න. මේ කරන්න ඕන. නැත්නම් මේක දෙවෙන්තයි. අපේ භාණ්ඩාගාරවල ලැබෙන ධනයට සාපේක්ෂව බැලුවොත් මේ රාජ්‍ය සේවය දරා ගන්න බැරි තරමට පළල් වෙලා තිබෙනවා. මේ පළල් වීම සමහර ඒවා පිළිගන්න අධ්‍යාපනය පළල් වෙන්න ඕන. රෝහල් පළල් වෙන්න ඕන. හැබැයි රෝහල් ගත්තම කාර්ය මණ්ඩලෙ මදි. අධ්‍යාපනය ගත්තම කාර්ය මණ්ඩලෙ මදි. හැබැයි පළල් වෙලා තියෙන මොනවද?
ගොඩක් තැන්වල පළල් වෙලා තිබෙන්නේ තනකොළ කපන අය, මුර වැඩ කරන අය. බලන්න ගිහින්. හොස්පිටල් එකේ නම් ට්‍රොලිය තල්ලු කරන අය. අර ශ්‍රමිකත්වයේ නෙමෙයි අවශ්‍ය ශ්‍රමිකත්වයේ නෙමෙයි වර්ධනය කළ තිබෙන්නේ දේශපාලන පත්වීම්, දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයත් පළල් කරා. ඒ නිසා මොකද වෙන්නේ? භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි මදි රජයේ වියදම් වලට. දැන් ඔයගොල්ලෝ දන්නවද භාණ්ඩාගාර account එක තියෙන්නේ කොහෙද? භාණ්ඩාගාරේ කිව්වා මේ කබඩාවක සල්ලි නෑනේ. ඕවා තියෙන්නේ ලංකා බැංකුවේ account එකේ. භාණ්ඩාගාර account එක තියෙන්නේ ලංකා බැංකුවේ. ලංකා බැංකුවේ භාණ්ඩාගාර account එක OD එක කීයද? OD එක. ඒ කියන්නේ account එකේ සල්ලි නැතුව ගිණුම් මිනිහා කරේ විශ්වාසයෙන් බැංකුව වියදම් කරලා කොච්චරද OD එක? කෝටි ලක්ෂය. ගිය මාර්තු මාසෙට. මම හිතන දැන් ගත්තොත් 1 කෝටි 30 ලක්ෂ. ඒ කියන්නේ කෝටි 1,30,000ක් වත් වෙනවා. ට්‍රිලියන් 1.3ක් විතර වෙනවා ලංකා බැංකුවට ආණ්ඩුවේ OD එක. දරා ගන්න පුළුවන් වෙයි. බැංකු ටික බොහොම අමාරුවෙන් බෙහෙරෙන්නේ. මෙතන OD එක 1.3යි. පෙට්‍රෝලියම් එක කෝටි ලක්ෂයක් නැහැ. කෝටි 27000ක් නැහැ විදුලි බල මණ්ඩලයක. කෝටි 30000ක් කොහෙද නැහැ ඒ ලංකාවක. බැංකු ටික අඩ තියෙන හොඳේ. පෞද්ගලික සම්බන්ධක මහ බැංකුව අධිපතිතුමා නිවේදනයක් නිකුත් කරා. විදුලි බල මණ්ඩලයට ලංකාව විදුලි බල මණ්ඩලයට පෙට්‍රෝලියම් එකට ලංකා බැංකුවේ මහජන බැංකුවේ ණය දෙන්න එපා කියලා. හරි. ඒ තරමට මේ ඇවිල්ලා තියෙන අරුමුදේ. ඇයි? රාජ්‍ය ආදායමක් නැහැ. රටක් දුවන්න බෑ රජයට අවශ්‍ය ආදායම උත්පාදනය කරගන්න නැතුව. 1990 ජාතික නිෂ්පාදනයේ 23% තිබුණ රජයේ ආදායම 2021 වෙනකොට 8.7 දක්වා අඩු වී තිබෙනවා. මේගොල්ලෝ නෙවෙයිද මේ මව්බිමේ විනාශයට පත් කරන වගකීම් මේගොල්ලෝ නෙවෙයිද? ඒකේ ප්‍රතිවිපාක වෙන්නේ මොකක්ද? ආණ්ඩුවට ඉතින් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුවේ වියදම් වලට සල්ලි ඕන. මූලාශ්‍ර වලින් ණය ගන්න එනවා. බැඳුම් කර නිකුත් කරනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් නිකුත් කරා ආණ්ඩුවට ණය දෙන්නත් ලංකා බැංකුවේ මහජන බැංකුව සතු වත්කම් නැහැ. ඒ නිසා බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් වෙනුවට ඒවා මහ බැංකුව මිලදී අරගෙන මහ බැංකුව සල්ලි අච්චු ගහලා භාණ්ඩාගාරයට දෙනවා. ඔන්න පටන් ගත්ත වෙන්නේ. දැන් ආණ්ඩුවට සල්ලි ඕන. සල්ලි ගන්න බැඳුම් කර නිකුත් කරනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. එළියේ මූල්‍ය ආයතන වල ඒ තරම් වත්කම් ප්‍රමාණයක් නැහැ මේවා මිලදී ගන්න. ඒවා මිලදී ගන්න ගියොත් බැංකුවල ද්‍රව්‍යශීලතාවය නැතු වෙනවා. බැංකු පද්ධතිය කඩා වැටෙනවා. බැංකු පද්ධතිය මේවා මිලදී ගන්න අන්තිමට බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව අතේ තියාගෙන මහ බැංකුව සල්ලි අච්චු ගල භාණ්ඩාගාරෙට දෙනවා. කොච්චර අච්චු ගෙවුවද? ගිය මාර්තු වලින් අවසන් වුණු මාස 20ට සල්ලි අච්චු ගෙව කෝටි 1,30,000ක්. කෝටි 1,30,000ක් සල්ලි අච්චු ගෙවුවා. හරිද? 2019 සල්ලි අච්චු ගහලා තියෙන කිව්වේ. 2019 සල්ලි අච්චු ගහලා තියෙන කෝටි 400යි. කෝටි 400යි. ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් මම ඇහුවා ඇයි ඒක ගැහුවේ කියලා. එයා කිව්වා හේතුව ගැහුවේ අර අප්‍රේල් මාසේ ළඟ පඩි දෙකක් එනවනේ මාර්තු 25 අප්‍රේල් 10. අන්න ඒ වෙලාවේ සල්ලි ටිකක් මදිලා තමයි ගැහුවේ කිව්වා. දැන් එහෙම නෙමෙයි. දැන් තවත් ගහනවා. දැන් රනිල් වික්‍රමසිංහ කියන මොකද? තව ට්‍රිලියනයක් ගහන්න විලු. ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක්. ඉතර ගහන්න වෙන්නේ නැහැ හොඳේ. රනිල් දැන් මේක වැඩියෙන් කියනවා. තව ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. එතකොට තව බිලියන 1000ක් ගහන්න වෙනවා. කෝටි ලක්ෂයක් ගහන්න වෙනවා. කෝටි 80000ක් ගහගත්තොත් මිනිහා ජය. ඇයි 20000ක් අඩු කරලා නෑ. මේ බොරු කරන්නේ. මිනිහා එයා දැන් මේක වැඩිපුරත් එක කියන්න පටන් ගන්න තියෙනවා. තව ට්‍රිලියන කෝටි ලක්ෂයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. දවසකට විතරයි තෙල් තියෙන්නේ. ඊළඟ සතියේ කන්න නෑ. බොරු. එහෙම නෑ. අර්බුදයක් තියෙනවා. හැබැයි ආ අර්බුදේ ටිකක් වැඩියෙන් කියනවා දැන්. හරි ඒක මම පස්සේ කියන්නගේ එහෙම කියන්නේ. එතකොට මම කියමින් ආවේ දැන් අපිට මුදල් නැතුව ගිය භාණ්ඩාගාරෙට. මුදල් නැතුව භාණ්ඩාගාරෙ මොකද කරේ? සල්ලි අච්චු ගහලා වෙනද පොළට දැම්මා. පඩි ගෙවන්න සල්ලි අච්චු ගහලා. වෙනදා උපයලා. වෙනදා වාණිජ බැංකුවලින් ණයට අරගෙන. දැන් සල්ලි අච්චු ගහලා පඩි ගෙවනවා. සල්ලි අච්චු ගහලා ආණ්ඩුවේ වාහන වල තෙල් ගහනවා.
සල්ලි අච්චු ගහලා ආණ්ඩුවේ ලයිට් බිල් ගෙවනවා. සල්ලි අච්චු ගහලා නේද සමෘද්ධිය දෙනවා. දෙනකොට මොකද උනේ? මාකට් එකට කඩදාසි එන්න පටන් ගත්තා. මුද්‍රිත කඩදාසි මාකට් එකට ගලාගෙන ආවා. ගලාගෙන එනකොට සාමාන්‍ය සරල න්‍යාය මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන එකට සමානුපාතිකව මුදල් අච්චු ගහනවා. ඒ වසරේ කොච්චර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවද? ඒකට අනුව මුදල් අච්චු ගහනවා. හැබැයි භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය වෙන්නේ නැහැ. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය වෙන්නේ නැතුව මුදල් අච්චු ගහනවා. මාකට් එකට මුදල් වැඩියෙන් එනවා. භාණ්ඩ ඒ තරම් එන්නේ නැහැ. පඩිය අතට හම්බෙනවා. නිෂ්පාදනයක් වෙලා නැහැ. ඒතර පඩිය ගත්ත කෙනා ගිහලා බඩු ඉල්ලනවා. හැබැයි ඒ තරම් නිෂ්පාදනයක් නැහැ. සැපයුම අඩුයි, ඉල්ලුම වැඩි, භාණ්ඩ මිල ඉහළ ගියා. භාණ්ඩ මිල ඉහළ යන දෙවනි හේතුව මුදල් අච්චු ගැනීම. මුදල් අච්චු ගන්නකොට කිව්වා කවුද? අජිත් නිවාඩ් කබ්‍රාල් කිව්වා සල්ලි අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. මේ සරල ඒ ලෙවල් ආර්ථික විද්‍යාව. ඒගොල්ලෝ හිතනවා උද්දමනය අච්චු ගැහුවොත් තමයි උද්දමනය වැඩි වෙන්නේ කියලා. එයා කිව්වා ප්‍රසිද්ධිකේ හොඳේ මුදල් අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ කිව්වා. වැඩි වෙන්නේ නැහැ විතරක් නෙමෙයි කිව්වා මොකද්ද? මුදල් අච්චු කරන නව න්‍යායක් දැම්මා. නූතන මූල්‍ය න්‍යාය කිව්වා. අපි ඉස්සර මේ චක්‍රය කරගෙන මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවා. ඊට සාපේක්ෂව මුදල් අච්චු ගහනවා. මොකද මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අනුව ඒට සාපේක්ෂව මුදල් අච්චු ගහුවේ නැත්තම් මොකද වෙන්නේ? භාණ්ඩ සුලභ වෙනවා, සල්ලි අඩු වෙනවා, භාණ්ඩවල නේද? අවදමනයක් ඇති වෙනවා. ඒකත් හොඳ නෑ නිෂ්පාදකයන්. මේක තුලිතභාවය රැක ගන්න ඕන. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවා. ඊට අනුරූපී වන පරිදි මුදල් අච්චු ගහනවා. මේක බැලන්ස් එක හදනවා. මුදල් අඩු වුණොත් භාණ්ඩ වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා, අවදමනයක් ඇති වෙනවා, නිෂ්පාදකයා අමාරු වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේක තුලිත කරන්න ඕන. ඒ නිසා මුදල් අච්චු ගහන්නේ කොහොමද? මුදල් මාකට් එකට දාන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වුණාම මුදල් මාකට් එකට දානවා. ඒ මුදල් වලින් නේද? ඒතකොට මේ තුලනේ ආරක්ෂා කරගන්න. මෙයා කිව්වා ඊට වඩා වෙනස් කතාවක්. මේක අනිත් පැත්තෙන් පටන් ගන්නවා. සල්ලි අච්චු ගහලා මාකට් එකට දානවා. සල්ලි අච්චු ගහපුවම මිනිස්සු කියලා බඩු ඉල්ලනවා. බඩු ඉල්ලපුවම නිෂ්පාදනය කරනවා. එන්ජින් එක අනිත් පැත්ත කරකවනවා කිව්වා. ඒකට කිව්වා නූතන මූල්‍ය න්‍යාය කිව්වා. හොඳයි. අර ඒ කාලේ කිව්වේ පාර්ලිමේන්තුව කිව්වා. මේ මුදල් අච්චු ගහන්නේ නූතන මූල්‍ය න්‍යායට අනුව කිව්වා. ඒකේ අවසන් ප්‍රතිඵලය මොකක්ද උනේ? භාණ්ඩ මිල අපි කාටවත් දරා ගන්න බැරි තරමට ඉහළ ගියා. ඔන්න ප්‍රතිවිපාක. ඒ නිසා අද මේ භාණ්ඩ හිගේ ඇති වෙන්නත් භාණ්ඩවල මිල ඉහළ යන්නත් සාධක දෙකයි බලපෑ. සාධක කීපයක්. භාණ්ඩ හිග උනේ මොකද්ද? භාණ්ඩ හිග වී තිබෙන විදේශ ආනයනික භාණ්ඩ. ආනයනික භාණ්ඩ හිග වෙන්න හේතුව මොකද්ද? එක අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න බැරි වෙනවා. හැමදාම ණයක් ගත්තා විකුණගෙන අඩුව සැපරුවා. හැබැයි අපිට ණය දෙන්න නැතුව ගියා. විදේශ සංචිත හිඳුනා. අපිට මොකද උනේ? බඩු ගේන්න ඩොලර් නැතුව ගියා. භාණ්ඩ මිල ඉහළ ගියා. එක ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. මොකක් නිසාද? අපේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටුණා. ඩොලරය යගේ ඉහළ යනකොට ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. දෙක භාණ්ඩාගාරයට ආදායම නැතුව ගියා. මෙවැනි අර්බුදයක් තිබියදී 2020 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් බදු කප්පාදුව දුන්නා ධන කුවේරයන්ට. ඒකේ ප්‍රතිඵලය හැටියට කෝටි 60000ක් අහිමි වුණා. ඒවත් අච්චු ගහන්න උනා. සල්ලි අච්චු ගහලා මාකට් එකට ගෙනන මොකද උනේ? ඉල්ලුම වැඩි වුණා, සැපයීම අඩු වුණා, උද්දමනය වැඩි වුණා. අද ආණ්ඩුවේ දත්තගෙන මොකද්ද? අපේ රටේ සාමාන්‍ය උද්දමනය 33යි කියනවා. ආහාර පානවල උද්දමනය 44යි කියනවා. ඒත් ජාත්‍යන්තර විශ්ලේෂකයන් කියනවා 95ක උද්දමනයක් තියෙනවා කියලා. මේක දරා ගන්න බැරි උද්දමනයක්. විශාල ලෙස භාණ්ඩ ඉහළ ගියා. එනනම් මේ ස්වභාවික විපත් නෙවෙයි. කරුණු කීපයක් මේකට බලපෑවා. එකක් මේ ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය මූල උපායක් තිබුණේ අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කිරීම සඳහා සැලැස්මක් තිබුණේ. දෙක අපේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා සැලැස්මක් තිබුණේ. තුන අපිට ඉතාමත් හොඳ ආයෝජන කැඳවා ගැනීම සඳහා සැලැස්මක් තිබුණේ. අපිට ආයෝජන ඉන්නේ එහෙම. මේගොල්ලෝ මේ ආයෝජන කිව්වට එන්නේ හම්බන්තොට වරාය ගන්න ආයෝජනයක් ආවා. ඒ ආවේ මොකටද? හම්බන්තොට වරාය හදන්නෙම චීන ගන්න බලාගෙන.
ඒගොල්ලන්ගේ ලෝක භූදේශපාලනයේ වුවමනාවත් අනුව ඒගොල්ලන් හම්බන්තොට වරායක් ඕන. ඔන්න හම්බන්තොට වරාය. ඊළඟ පෝට් සිටි එක. පෝට් සිටි එකට ආයෝජනය කරනවා ඩොලර් බිලියන 1.3ක. හැබැයි ඒක අපේ ආර්ථික වුවමනාවක් නෙවෙයි. ඒක චීන ආර්ථික වුවමනාවක්. අපි අපේ ආර්ථික විශේෂඥයින් ලංකාවේ ආර්ථික ගමනය පිළිබඳ සලස්මක් හදලා අපි හිතනවා අපිට පෝට් සිටියක් ඕන. එහෙමනම් අපිට මෙන්න මෙහෙම පෝට් සිටියක් ඕන. මේ අවශ්‍යතාවයන් සඳහා අපි ජාත්‍යන්තර ටෙන්ඩරයක් හදවනවා. එතන අපිට වාසසහගතම ටෙන්ඩරයට අපිට දෙන්න පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි මේවා ඉන්නේ. ඒකනේ කොහොමද? ඒකනේ චීන ගවණකමට. ඊළඟ ආයෝජනයක් ආව දකුණු ජැටිය ගන්න චීන. ඒත් කොළඹ වරායේ දකුණු ජැටිය සංවර්ධනයේ CICT ඒක මොකද්ද? ඒ චීන සමාගමේ වුණකම. දැන් ඇවිල්ලා තියෙන බටහිර ජැටිය සංවර්ධනය කරන්න ආයෝජනයක්. කවුද ඉන්දියාවේ අදානි? ඒකාගේ වුමනාවද? ඉන්දියාවේ වුමනාව. කෙරවල පිටිය බලාගාරයට එනවා. නේද? තෙල් ගෑස් සපයන්නයි, ගෑස් නල පද්ධතිය ලන්නයි, බලාගාරෙන් 40ක් ගන්නයි. කවුද? ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස්. අපේ වුමනාවද? නේ ඒගොල්ලන්ගේ වුමනාව. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ ගන්න හදනවා ඉන්දියානු IOC සමාගම. දැන් ඇග්‍රීමන්ට් එක අස්සම් කළා තියෙන්නේ. කාගේ වුමනාවද? ඒගොල්ලන්ගේ වුමනාව. ආයෝජන කියලා කියන මොනවද අපිට? අපිට පිරිසිදු ආයෝජකයෙක් අපි කැඳවගෙන නැහැ. අපේ රට අප ලොකුම ආයෝජන හම්බන්තොට වරාය, පෝට් සිටි එක, බටහිර ජැටිය, දකුණු ජැටිය, තෙල් ටැංකි, නිව් ෆෝර්ට්‍රස්. මේ ඔක්කොම කාගේ ඕනකමද? මේ ඔක්කොම ඒගොල්ලන්ගේ ඕනකම. අපි ආර්ථික සැලැස්මක් හදලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණේ තෙල් ටැංකි 98ක් තිබෙනවා. එකක මෙට්‍රික් ටන් 10000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන්. ඒක අපේ රටේ අවශ්‍යතාවයට වඩා වැඩි. ඒ නිසා අපිට හොඳ නේද ඔයිල් හබ් එකක් හදන්න පුළුවන්. ෆුවල් හබ් එකක් අපිට වටේ රටවල වලට විකුණන්න පුළුවන්. හැබැයි තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඊටමත් හොඳ ගබඩා කරන්නට අවශ්‍ය වෙන තෙල් නිෂ්පාදන මිලදී ගැනීම හැකියාවක් තියෙන්න ඕන. මාකට් එක අල්ල ගන්න ඕන. අපි හිතනවා අපේ CPC එකට කරන්න අමාරුයි කියලා අපි හිතමු. අන්න ඒ වෙලාවට අපි මොකද කරන්නේ? මෙන්න මේ අවශ්‍යතාවය සඳහා අපි ජාත්‍යන්තර ටෙන්ඩරයක් කෝල් කරලා අපි අවශ්‍ය සමාගම තෝරගන්නවා. ඒ අපේ වුමනාවට එනවා නම් තෙල් ටැංකි වලට. හැබැයි මේන්නේ කාගේ වුමනාවටද? මේන්නේ කාගේ වුමනාවටද? මේන්නේ ඉන්දියාවේ වුමනාවට. ඒ නිසා අපේ රට එහෙම ආයෝජනාවේ නැහැ. අපේ රට එන්නේ මොකද්ද? ඒ රටවල භූ දේශපාලන ගැටුම අනුව අපේ රටේ ආර්ථික ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීම සඳහා තමයි යන්නේ. ඒ නිසා මේගොල්ලෝ ආයෝජන ගෙනාවෙත් නෑ. ඒ වගේම මේගොල්ලෝ විසින් ඇති කරලා සංවර්ධන ව්‍යාපෘති ඒවා අපේ රටේ ආර්ථිකයට ප්‍රතිලාභයක් ඇති කරලත් නෑ. ඒ නිසා අද අපේ රටේ පුරවැසියන් මේ මුහුණ දී තිබෙන ස්වාගතයට ආර්ථික කඩාවැටීමට මේ අපේ මව්බිම මුහුණ දී තිබෙන බංකොලොත්භාවයට මේ පාලකයන් වගේ කියන්න ඕනේ. ඒකේ විශාල පංගුවක් රනිල් වික්‍රමසිංහට පැවරුණා. ඒකේ ප්‍රධාන තපංගුව ගෝඨාභය රාජපක්ෂට පැවරුණා. ගෝඨාභය රාජපක්ෂ තමයි තමන්ගේ මේ රටේ පුරවැසියන් කවුරුවත් ඉල්ලුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ තමයි සමාගම් කීපයක් ගිහලා මුණ ගැහුනේ. මුණ ගැහලා මේ බද්දයින් කරන්න කියලා යෝජනා කරේ ගෝඨාභය රාජපක්ෂට සමාගම්. ඒ නිසා තමයි කෝටි 8000ක් අයින් වුණේ. ගෝඨාභය වග කියන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ තමයි 203 රුපියල රඳවගෙන යන්න කබ්‍රාලත් එක්ක බැඳියත් වල වැඩි කරේ. කබ්‍රා ගෝඨාභය වග කියන්න ඕන ඒක. ගෝඨාභය රාජපක්ෂ තමයි පොහොරාණන් නතර කරේ. නතර කළ මේ අර්බුදය නිර්මාණය කරේ ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා මේගොල්ලෝ මේ බංකොලොත්භාවයේ වග උත්තරකරු. ඒගොල්ලෝ උත්තර හොයන්නේ කොහොමද? මුදල් ඇමතිවරු මාරු කරනවා. උත්තරයක් හොයන විදිය. මහින්ද රාජපක්ෂ මුදල් ඇමති, බැසිල් රාජපක්ෂ ඊළඟ මුදල් ඇමති. කවුද? සබ්රි ඊළඟ මුදල් ඇමති. තව කෙටි කාලයක් ගෝඨාභය මුදල් ඇමති, දැන් රනිල් මුදල් ඇමති. මේ අවුරුදු දෙකමාරක ඔය කෙටි කාලයක් ඇතුළත මුදල් ඇමතිවරු 5 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ විතර ඇමතිවරු මාරු කරපුවාම හරියයි කියලා. එක වල්ලි පොල්. ඊළඟ මහ බැංකු අධිපතිවරු මාරු කරනවා. නේද? ලක්ෂ්මන් මහාචාර්ය ලක්ෂ්මන් එතුමාට අධිපතිවරයා හැටියට, ගවර්නර් හැටියට. ඊළඟට හිටිය අජිත් නිවාඩ කබ්‍රාල්, දැන් ආයෙ ඉන්නවා නන්දලාල් මහත්තයා. එතන මහ බැංකු අධිපතිවරු මාරු කරලා උත්තර හොයනවා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලය දැන් දන්නවද කවුද? නේද? කැබිනට් මණ්ඩලයක් හොයාගන්නත් නේ. කවුද දන්නේ? ඉස්සලා මහින්ද අගමැති සහිත කැබිනට් මණ්ඩලයක් හිටියා. ඒකයින් වුණා.
ඊළඟ මහින්ද අගමැතිකමේ තියාගෙන කැබිනට් මණ්ඩලයක් දැම්ම අර සුක්‍රි බටිල්ලන්ගේ පොඩි අයගේ දෙක. මොකද ජනක වක්කුඹුර නේද? කවුද? නම් සේම සිංහල අමුතු එකක් දැම්ම නිකන් නේද? සුක්‍රි බටිල්ලන් කැබිනට් මණ්ඩලයක් දැම්ම. ඊළඟ දැන් ඒක අයින් කරලා රනිල් අගමැති කරලා ආයෙ කැබිනට් මණ්ඩලයක් දානවා. දැන් මොකද්ද කරේ? 4ක් දිවුරුම් දුන්නා. ඊළඟ 9ක් දිවුරුම් දුන්නා. ඊළඟ තව 6ක්ද කොහෙද දිවුරුම් දුන්නා. තව 4ක් දිවුරුම් දෙන්න ඉන්නවනේ. තව රාජ්‍ය අමාත්‍ය දුරතරවල නේද? එක අතකින් හරි. ජනාධිපති එළියට යන්නත් බෑනේ. අර්ලිය ගහ මොකද්ද දැන් ජනාධිපති මන්දිරයට වෙලා නේද වැඩකුත් තියෙන්න එපේ. ඇමතිකන් දෙක තුන දවසට දිදී ඉන්න. කාලෙත් නිකන් කම්මැලිය තිසි. ඒ මේ වගේ අරුබුදයකදී මොකද්ද කරන්න ඕන? අගමැතිවරයා පත් කරා, කැබිනට් මණ්ඩලය පත් කරා, නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරා, විෂයන් බෙදුවා, රටක් දුවවන්න ඕන. මෙහෙම තියනවා මෙහෙම රටක්. රට පතුලටම කඩා වැටිලා. ඇමතිවරු කවුද දන්නේ? ඇමතිවරුන්ගේ විෂයන් මොනවද දන්නේ? තාම විෂයන් ගැසට් කරලා නැහැ. තව ඇමතිවරු පත් කරලා ඉවර නැහැ. තව රාජ්‍ය ඇමතිවරු පත් කරලා ඉවර නැහැ. ඒ නිසා මොකද කරන්නේ? බහුරු කෝලම් විශාල ප්‍රමාණයක් අද මේ ආණ්ඩුව ඇතුලේ පේනවා. ඉතින් මේකට විසඳුම් හොයන්න සූදානම් බවක් පේන්නේ නැහැ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහව පත් කරගන්නවා අගමැති හැටියට. රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද්ද? දේශපාලන උත්තරයක් එක පැත්තකින් බලාපොරොත්තු වෙනවා. දේශපාලන උත්තරේ මොකද්ද? පොහොට්ටුවෙන් මහින්ද නැතුව වෙන කෙනෙක් අගමැති වුණා නම් ඒ කියන්නේ කවුද? ඩලස් සලාහ පෙරමුගේ නම ගියානේ. ඒතර පොහොට්ටුවෙන් මහින්ද අයින් කළා ඩලස් දැම්මා. මොකද වෙන්නේ? පොහොට්ටුව දෙකට කැඩිලා ඩලස් වටා පොහොට්ටුවේ ලොකු පංගුවක් එකතු වෙනවා. ඒක වළක්ව ගන්න පොහොට්ටුවෙන් කෙනෙකුට නොදී ඉන්න ඕන. ඊළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාලගේ නම කතා වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාලව දැම්මොත් කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවට කිට්ටුයි. පොහොට්ටුවේ ඉන්නේ ශ්‍රී ලංකාවේ අය බලය මෙතෙන්ට ආවා වගේ කිව්වහම පොහොට්ටුවේ අය ශ්‍රී ලංකාවකට එනවා. ඉතින් ශ්‍රී ලංකාවකට දීලා හරියන්නේ නැහැ. ඊළඟ සජිත් ප්‍රේමදාස යා පමා වෙලා ඉල්ලුවේ ටිකක් නේද? අර මනමාලි පෝරුවට නැගලා නේද? පෝරුවට නැගලා කියන මනමාලි පෝරුවට නැගලා ඉන්නකොට ලියුමක් කියවන මං කැමතියි කියන. අන්න ඒ වගේ වැඩ. හරිද? ඒ වගේ වැඩක් නේ කරේ. නමුත් දෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට වෙන දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා එළියේ. දේශපාලන ව්‍යාපෘතිය මොකද්ද? සජබේ ආණ්ඩු බලය ගැනීම සඳහා දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා. ඒගොල්ලන්ට මේ බලය ආවොත් ඒගොල්ලෝ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දෙක සැලසුම් කරගෙන ඉඳ එහෙම දෙන්නේ නැහැ දෙනවා කිව්වට. සජිත් හිතනවා දෙනවා කියලා. පව්. මොකද යාට ආවොත් ඒගොල්ලෝ බල ව්‍යාපෘතියක් හදනවා. රනිල් වික්‍රමසිංහ තනිමේ පක්ෂයකුත් නැහැ. එතුමම මහාගන පාර්ලිමේන්තු සමහර අවස්ථාවල කියනවා මම ඉතින් අවසන් කාලෙනේ අවසන් කාලේ. ඒ නිසා දේශපාලන තරගයක් නැහැ යාට දුන්නා කියලා. ඊළඟ ගෝඨාභය රාජපක්ෂලගේ ආරක්ෂාවට තර්ජනයකුත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන්න කලින් මොකද වෙලා තිබුණේ? රාජපක්ෂලා බිත්තියටම හේතු වෙලා තිබුණේ. මහජනයාගේ සටන ඉස්සරහට ඇවිල්ලා තිබුණේ. අර්ලිය ගහ මන්ත්‍රී රාජපක්ෂට මහින්ද රාජපක්ෂට පැනලා යන්න උනේ හෙලිකොප්ටරකින්. ගිල නතර වෙන්න හිටියේ කොහෙද? නතර වෙන්න වෙලා තිබුණේ නාවික හමුදා කඳවුරක. හමුදා රැකවල් මැද්දේ. ඒ තරංච විදියට හමුදා නිලධාරීන් දෙන්නෙත් තුන් දෙනෙකුට වඩා මුණ ගැහෙන්නෙත් නෑලු. අනිත් ඒ සුවර්ය මොනව කරයිද දන්නේ නැහැ කියලා. දරුව පැනලා ගියා. රාජපක්ෂලා මේ රට කරලාද විනාශේ වග උත්තර කරවන්නට බිත්තියටම හේතුලා හිටියා. ගැලවුම් කරුවා. නේද? අයියන්ඩියේ බිය නොවන්න මරණාසටි මම පෙන්නන්නම් කියලා ඇවිල්ලා කර තිබ්බා. හැබැයි ඔක තමයි දේශපාලන අපේක්ෂාව. හැබැයි ආර්ථික අපේක්ෂාවකුත් තියෙනවා. මොකද ආර්ථික අපේක්ෂාව? රනිල් මේ සුද්ධ දන්නවනේ ණයක් අරන් දෙයි. දෙක වැඩි හිතක් පපුවකුත් නැහනේ. තියෙන ටිකක් විකුණලා දායි. ඔන්න ඔය වැඩේ තමයි කරගන්න උපරිම උනේ. උපරිම උනොත් ණයක් ගන්න එහෙම යාළුකම් වලට දෙන්නේ නැහැ හොඳේ. යාළුකම් වලට දෙනවා නේද? රනිල්ගේ ප්‍රශ්නයකට. මේ රටේ ප්‍රශ්නයකට දෙනවද ණය? ඉන්දියාව දෙනවද ලංකාවට ණය රනිල් අගමැති කියලා? එහෙම දෙන්නේ නැහැ. ඉන්දියාව බලන්නේ ඉන්දියාවන් දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. ඉන්දියාවට සහතිකයක් තියෙන්න ඕන
අපි ණය දෙනවා නම් අපිට ආපහු සල්ලි ලැබෙන්න ඕන. සල්ලි නොලැබුණොත් ඉන්දියාවේ ආණ්ඩුවට ප්‍රශ්නයක් එනවා. කඩාවැටෙන ශ්‍රී ලංකාවට උඹලා සල්ලි දීලා අපේ සල්ලි නැති කරා. කබ්‍රාල් ගීසිය දාලා නැති කරේ අන්න ඒ වගේ. ඉතින් ඉන්දියාවේ කබ්‍රාල් නේ. එහෙම ණය දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ. ඊළඟ විකුණන්න. ඔයා එක දැන් ලෑස්තිලා කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ. මොකද්ද? අර සෙලෙන්දිවා කියන ආයතනෙට අයිතුලත් කර ඔක්කොම ආයතන. ගලඩාරි හෝටල් එකට අදාළ ක්‍රීඩා සංකීර්ණය, ජීෝ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් එක, යෝග් ගොඩනැගිල්ල, ගෆූර් බිල්ඩින් එක, හයට් බිල්ඩින් එක, මහතපල් කාර්යාල පිටි බිල්ඩින් එක, විදේශ කටයුතු අමාත්‍යාංශ පිටි බිල්ඩින් එක විකුණනවා. එතකොට ණයක් ගන්නව විකුණ ගන්න. නේද? වැඩේ කරගත්තොත් මේ අවුරුද්ද කොට. ලබන අවුරුද්දේ ආයෙත් ඔහොමනේ ආවේ. දැන් මේ ආර්ථික ගමන 2015 මේක ආවා. ණයක් ගත්තා විකුණ ගත්තා. මේක 2017 එන්න තිබ්බා. ණයක් ගත්තා විකුණ ගත්තා. මේක 2019 එන්න තිබ්බා. ණයක් ගත්තා විකුණ ගත්තා. 2020 ආවේ. ණයක් දුන්නේ නැහැ. විකුණන්නත් නැහැ. දැන් ඕන්න ණයක් ගන්නවා විකුණ ගන්නවා. ආය අරුබුදේ ලබන අවුරුද්දේ. එතන කට්ටිය කියලා මොකද්ද? නෑ ඕගොල්ලන්ට බැරිද මේකට පොඩි සහායක් දෙන්න? මේකට මොකක්ද දෙන්නේ සහාය? ණයක් ගන්නයි විකුණ ගන්නයි. සහායක් කොන මොකටද? අලුත් ආර්ථික උපාය මාර්ගයකට මාරු කරන්න. දැන් අලුත් ආර්ථික උපාය මාර්ගය මොකද්ද? රනිල් වික්‍රමසිංහගේ මඤ්ඤොක්ක හිටවන්න. සාමාන්‍යයෙන් අපේ රටේ මඤ්ඤොක්ක ප්‍රභේද 21ක් තියෙනවා. ඒකේ හොඳම මඤ්ඤොක්ක වලට මාස 9ක් යනවා. දැන් මෙහිවල හිටෙව්වොත් නේද? ඊළඟ පෙබරවාරි වගේ වෙනකන් මඤ්ඤොක්ක ගලවන්න හම්බෙන්නේ. මේ අරුබුදේ ලබන මාසේ. අනිත් මඤ්ඤොක්ක ගත්තොත් මාස 3න් අලෙරනවා කියලා තියෙනවා. 아무ත් ඒවට මාස 5ක් විතර යනවා. මාස 4ක් 5ක් යනවා. කමක් නැහැ හිටවමු. කවදා හරි කන්න බැරියේ. හැබැයි මේ අරුබුදේට උත්තරේ දෙයික. අඩුමතරම හිටවන්න නම් කවුපි මුංගට දින 45යි නේද? එහෙනම් අඩුමතරම එහෙම ප්‍රවේශයක් යන්න. ඉතින් මඤ්ඤොක්ක වලට යන කාලේ මොකද්ද? කවුපි වලට යන කාලේ ඒවා අදාළ නැහැ ඒගොල්ලෝ. මඤ්ඤොක්ක හිටවන්න. ඒක නෙවෙයි. මේ ශනික අර්බුදයට අපි හිතන විසඳුම් කීපයක් තියෙනවා. මේ ශනිකව මත වී තිබෙන අර්බුදයට විසඳුම්. අපි නම් කරන්නේ. එක ඔව් වලක්වන්න දියක් නැහැ. කොහොම හරි කරලා ණයක් ගන්න එක. දෙක ගෙවන්න තියෙන ණය චුට්ටක් පස්සට දාගන්න එක. තුන අපිට වැඩිම විදේශ ආදායම වෙන විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙතෙක් මාසයකට ලැබිච්ච එකවත් ගන්න එක. ඒගොල්ලන්ට විශ්වාසය හදන එක. අපි ඕගොල්ලන්ගේ ඩොලර් එකක් නාස්ති කරන්නේ නැහැ. ඕගොල්ලෝ හැම ඩොලර් එකක්ම මේ රටේ දරුවන්ට කිරිපිටි වෙනුවෙන්, මේ රටේ ලෙඩ්ඩුන්ට ඖෂධ වෙනුවෙන්, මේ රටේ පුරවැසියන්ට ආහාර වෙනුවෙන් අපි වැය කරන්න කියලා අපි සහතිකයක් දෙන්න ඕන. ඒවක් නැද්ද? රටේ මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනවට විදේශ ශ්‍රී ලාංකික කැමති නැහැ. තමන්ගේ පුරවැසියන් බඩගින්න මැරෙනවට කැමති නැහැ. එවනම. හැබැයි වන්න සහතිකලත් නාස්ති කරන්න නැති ආණ්ඩුවක් තියෙන බව සහතිකයක් තියෙනවා. අන්න එහෙම වුණොත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ඩොලර් ටිකක් අර ආපු ටිකවත් අඩුම තරම එන්න පටන් ගන්නවා. 3. 4 සංචාරක ව්‍යාපාර ඊළඟ නැග්ම මේ ඔක්තෝබර් මාසේ එනවා. ඔක්තෝබර් මාසේන සංචාරක ව්‍යාපාර ඊළඟ සීසන් එක පටන් ගන්නවා. ඒතර අපි දැක්කා අවුරුදු 2ක් යුරෝපේ වහලා තිබ්බා. සාමාන්‍යයෙන් නැවත යුරෝපේ ඇරුණාම සංචාරක ව්‍යාපාර ලොකු වර්ධනයක් ඒමට නියමිතව තිබුණා. පහුගිය සීසන් එක ඔක්තෝබර් මාර්තු සීසන් එක අපිට තහොදින් සංචාරක ව්‍යාපාර ගේන්න ඉඩක් තිබුණා. හැබැයි ගේන්න බැරි වුණා. අපිට සලස්මත් තිබුණේ. තෙල් නැතුව ගියා, විදුලිය නැතුව ගියා. එනවද සුද්ධ ඊට පස්සේ? එන්න නැතුව ගියා. අපිට 2018 මාර්තු වල ඇවිල්ලා තිබ්බා 2,84,000 වැඩිම. ඒ අවුරුද්දේ තමයි අපිට වැඩිම සංචාරකයෝ වැඩ මිලියන 2.4 ලක්ෂ 24ක් ආවා. හැබැයි මේ මාර්තු වල ආවේ 84,000යි. තුනෙන් එකක් වගේ. අපිට අර සංචාරක ව්‍යාපාරය ඇති වෙච්ච ලොකු බුබුල අපිට ගන්න බැරි වුණා. ඒක ගත්තේ මාලදිවයින, ඒක ගත්තා තායිලන්තේ, ඒක ගත්තා මැලේසියාව. මේ කලාපේ. අපිට බැරුණා සංචාරක ව්‍යාපාරයෙන් ලොකු ප්‍රබෝධය වර්ධනය අපිට ගේන්න බැරුණා.
නිසා දැන් ඉලක්කයක් හදන්න ඕන ඊළඟ සීසන් එක අපි ගේනවා කියලා. මොකද කෑස් අතේ එනේවා වෙන මේ මඤ්ඤොක්ක හද වෙලාවක් නැහැ. එහෙම ඉන්න වෙලාවක් නැහැනේ. ඩොලර් ටික ඕන ඉක්මනින්. අන්න එකට සලස්මක් හදන්න. ඒකට සලස්ම ජාත්‍යන්තර ප්‍රචාරක යන්ත්‍රණයක් ඕන. දැන් ස්කයි නිවුස් එකෙන් රනිල් වික්‍රමසිංහෙන් අහනවා. ඔබලාගේ ආර්ථිකයට මේක බලපෑමක් කරන සංචාරක ව්‍යාපාර මොකද කියන්නේ? අයියෝ සංචාරකයන්ට එන්න කියන්නේ. උද්වේග කර අත්දැකීම් ගන්න පුළුවන්. ඕනනම් ගෝට ගෝ හෝම් කියලා පෝස්ට් එකක් අල්ලන් ඉන්න පුළුවන්. ඕනනම් අගමැති ගෙදර යන්නත් කියලා බෝඩ් එකක් අල්ලන් ඉන්න පුළුවන්. ඊට මාධ්‍යවේදී අහනවා මම මේ අහන්නේ සීරියස්ලි හොඳයි. අගමැති ජෝකර්. මෙහෙම නායක රටක් හදනවද? අපි ඔයගොල්ලන් ගන්න මෙහෙම නායක රටක් හදනවා. අඩුමතරම හොඳ ඊළඟ සීසන් එක අපි ගේනවා කියලා අපිට පොරබදන් තිබා. අපි දැන් ඩොලර් බිලියනයක් එකමාරක් අපිට එතනින් ගන්න තිබුණා. එම් සලස්මක් හදන්න. එක ණයක් ගැනීම, දෙක තියෙන ණයක් පස්සට දා ගැනීම, තුන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ප්‍රමාණය ගෙන්නා ගැනීම, හතර සංචාරක ව්‍යාපාරේ, පහ අපේ ආනයන වියදම් යම් ප්‍රමාණයකට අඩු කරන්න. අපේ ජීවන විලාසිතාව වෙනස් කරන්න වෙනවා. ලයිෆ් ස්ටයිල් එක. අපේ ජීවන රටාව වෙනස් කරන්න වෙනවා. අපි යම් ප්‍රමාණයකට අධි පරිභෝජනයට හුරු වෙලා තිබෙනවා. අපි ආහාර පාන විතරක්, ඒ කියන්නේ පරිභෝජන භාණ්ඩ විතරක් 2021 අපි ගෙනලා තියෙනවා ඩොලර් බිලියන 3.8ක. ඒ අවුරුද්දේ තෙල් වියදමට සමානයි අපේ අනිකුත් පරිභෝජන භාණ්ඩ ගෙන්වීම. අපේ පරිභෝජන රටාවේ කෙටි කාලීන වෙනස්කමක් වුණා. ලෝකේ කඩාවැටිච්ච රටවල් පරිභෝජන රටාවේ වෙනස්කමක් කරගත්තා. ග්‍රීසිය කඩාවැටුනේ 2010. ග්‍රීසිය ගොඩ ගියේ මේ අවුරුදු 2022 යාන්තම් ගොඩ යන. ග්‍රීසිය විශාල මැදපාන්තික ජනතාව දාලා ගියා. IMF එක අවස්ථා 3කදී ආධාර දුන්නා. හරිද? ලෝකේ 53 වෙනි ආර්ථික තිබු රට. හැබැයි ඒගොල්ලන්ගේ ණය පංගු විශාලයි ඩොලර් බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ණය උගුල කිරවලා තිබුණා. යුරෝප කලාපෙට විතරක්. කඩා වැටුණා. 2008 ආපු අර ලෝක ආර්ථික අවපාතයත් එක්ක විශාල ලෙස නාවික කර්මාන්තයට බලපෑමක් වුණා. ග්‍රීසිය ප්‍රධානම ආදාය මාර්ග තිබෙන නාවික කර්මාන්තයට ඒක කඩා වැටුණා. 2004 ග්‍රීසිය ඔලිම්පික් වල තිබ්බා. ඔලිම්පික් වල ඉදිකිරීම වලට විතරක් ඩොලර් බිලියන 11.7ක් වේදම් කරලා තිබුණා. කොන්ක්‍රීට් වනාන්තර හැදුවා. විශාල ඇපාර්ට්මන්ට් හැදුවා. විශාල පිට්ටනි හැදුවා. අද ඡායාරූපයන ඕගොල්ලන්ට බලන්න පුළුවන්. විශාල පිට්ටනි වල ගස් වැවිලා. විශාල මේක තියෙනවා මේ ක්‍රීඩාගාර තියෙනවා. හරිද? හැබැයි ගස් වැවිලා. ඇපාර්ට්මන්ට් පාළුවට ගිහිල්ලා. වැරදි සංවර්ධන 2004 ඔලිම්පික් උල්ලර දරපු වියදම ඒ දරා ගන්න බැරුණේ ආර්ථිකයට. කඩා වැටුණා. ආණ්ඩු 3ක් එක විට මාරු වුණා. එක වෙලාවකදී ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ ලියු පැකේජ් එකක් ක්‍රියාත්මක කරන්න ගියා නම් ආණ්ඩුව වැටෙයි කියලා ආණ්ඩුව ජනමත විචාරණයක් තිබ්බා. මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ දෙන මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන නැද්ද කියලා ජනමත විචාරණයක් තිබ්බා. ජනමත විචාරණදී පෙරදුනා. ආයෙ වැටුණා. දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය ගලාගෙන ගියා. ග්‍රීසි ආණ්ඩුව තීන්දුවක් ගත්තා. දවසකට වියදම් කරන්න පුළුවන් යුරෝ 20යි. ක්‍රෙඩිට් කාඩ් එකේ යුරෝ 20ට වඩා දවසකට දෙන්නේ. පනිස් එකයි, කොකා කෝලා එකයි, සිගරට් එකයි. දවසකට. සීමාකම්. මං කියන්නේ දෙන්න යන්න ඕන කෙනෙක් නෙමෙයි. හැබැයි අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කරගන්න නැතුව අපිට මේ ආර්ථික උපාය මාර්ගයෙන් ගොඩ ඉන්න බෑ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඉන්න බෑ. පරිභෝජන රටාව වෙනසක් කරගන්න නම් පහලකයා පටන් ගන්න ඕන. එයා ලීටරයට කිලෝමීටර 4ක් දුවන කාර් වලින් ගමන් කරමින් පුරවැසියට ආරාධනා කරන්න බෑ. ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹෙන්න මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර් පාවිච්චි කරමින් පුරවැසියට ආරාධනා කරන්න බෑ. ඒගොල්ලෝ අති සුඛෝපභෝගී අධි පරිභෝජනවාදී. මෙවැනි ආර්ථික කඩාවැටලා තිබුණා දැක්ක කේලියක නම අදත් ආවේ බෙන්සිකි පාර්ලිමේන්තුවේ. එහෙම කීකී ආර්ථික හදන්න බෑ. එනිසා මේ ආර්ථික අර්බුදයෙන් මේ කෙටි කාලින ලෙස ගොඩ එනවා නම් ඒත් යම් කැපකිරීම් සහිත පාලනයක් අවශ්‍යයි. විදේශ ශ්‍රමිකයන්ගෙන් එකෙන් එවන්න
සංචාරක ව්‍යාපාරට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ ගත්තොත් අපේ පරිභෝජන රටාව යම් සීමාකම් වලට යන්න ඕන මේ පරිභෝජන රටාව. මා කලින් කිව්වා අපේ පරිභෝජන භාණ්ඩ වලට විතර ඩොලර් බිලියන 3.8ක් වැය වෙනවා. ඒක මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. හැබැයි ඒක ඉතා කුඩා කණ්ඩායමකට සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. ඒ පරිභෝජන භාණ්ඩ ඈත මැදිරිගිරිය නේද පවුලක් එකට වග කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, පොහොර ටික නැහැ, පරිප්පු ටික නැහැ. මේක නිසිද්ධ වෙන්නේ. ඒ නිසා යම් පරිභෝජන රටාවේ යම් වෙනසක් ඇති කරගන්න තුමේ අර්බුදයෙන් ගුඩ ඉන්න බෑ. මෙන්න මේ සඳහා ක්ෂණික මැදිහත් වීමක් කරන්න අපි ලෑස්ති. ඒතර කට්ටිය කියනවා ඉතින් ඕගොල්ලන්ට ආණ්ඩුව ගන්න තිබ්බනේ කියලා. දැන් මම දැක්ක සමහර අය කියන මේ කාටද මේ ගෝඨාභයට අගමැතිකම දෙන්න කෙනෙක් නැතුව හොය හිටිය අන්තිමේට රනිල් බොරු ඕකේ ගණ්ඩ පොලිමේ හිටියේ. හැබැයි ඒගොල්ලෝ විශ්වාසවන්තම කෙනාම උනේ රනිල් වික්‍රමසිංහ. කට්ටිය කියන ඕගොල්ලන්ට ගණ්ඩ තිබ්බනේ කියලා. දෙනවද එහෙම? උඩින් දෙනවද එහෙම? එහෙම දෙන්නේ නැහැ. අපිට කවදාවත් ඒගොල්ලෝ බලය එහෙම දෙන්නේ නැහැ. අපි බලය ගන්න ඕන. මත තියාගන්න. දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට මේක ඇතුළට කියලා අධිකරණ නැමැතිකම අරන් බැරිද වැඩක් දෙන්න. ඕක ඇතුළට කියලා අධිකරණ නැමැතිකම අරන් මොනවද? මුකුත් කරන්න බෑ. මේ වෙලාවේ තියෙන මොකද්ද? මේ වෙලාවේ තියෙන ෂණික මේ අරුබුදයට විසඳුමක් හොයන්න. ඕකේ පරීක්ෂණ කරන්න ගියොත් මික් ප්‍රහාරක යානා පරීක්ෂණය පටන් ගන්න පෙතනි ගෝඨා. බැදුම් කර පරීක්ෂණය රනිල්. පොහොර පරීක්ෂණය මහින්දානන්ද. නේද? බදුවා මොකද අරක්කු ෆැක්ටරියෙන් බදු නොගවා සිටීම පැහැරීම ජොන්ස්ටන්. පුළුවන්. ඒක ඇතුළේ ගිහලා පරීක්ෂණ කරොත් අපි කීප දෙනා විතරක් ආණ්ඩුව විතර අනිත් ඔක්කොම හිරේ යන්න වෙනවා. එහෙම ආණ්ඩුව හදන්න දෙනවා අපිට. එහෙම දෙන්නේ නැහැ. මේවා නිකන් බොරු කතා. අර ඔයා ගන්න ඔයාට දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ මතක දාන්න. ඒගොල්ලන්ට ආරක්ෂිත විශ්වාසවන්ත කෙනාට විතරයි ඒගොල්ලෝ දෙන්නේ. ඒත් කෙටි කාලයකට. හරිද? ඒත් කෙටි කාලයකට කියලා මතක තියාගන්න. නේද? අපි අර හැමදාම කියන්නේ නේද? සාමාන්‍යයෙන් අර සමහර මන්ත්‍රකාරයන්ගේ පණ තියෙන්නේ ගිරවගාව කියලා. මන්ත්‍රකාරයට කොච්චර මොනව කරත් බෑ. නේද? පණ තියෙන්නේ ගිරවගාව. ගිරව ඝාතනය කරොත් තමයි මන්ත්‍රකාරයා මැරෙන්නේ. ඒ වගේ නේද? රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුටගාව. එයා කපුණ තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මම හිතන්නේ එම් වෙයි කියලා. ඒ නිසා අපිට පළවෙනි ෂණික විසඳුම. හැබැයි දිගු කාලීනව මා මේ ෂණික විසඳුම් වලින් මේකෙන් අපේ රට යථාවත් බවට පත් කරන්න නම් අපිට දිගු ආර්ථික උපාය මාර්ගයක් ඕන. ඒ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම සාධකය මොකද්ද? දේශපාලන වෙනස්කම. දැන් අපිට ගොඩක් අය ආර්ථික ප්‍රශ්නේ වෙනමයි දේශපාලන ප්‍රශ්නේ වෙනමයි පෙන්වන්න හදනවා. වෙනම නෑ. මේ එකම කඹයක ගෙතුණු නූල් දෙකක්, ලණු දෙකක්. මේ ලණු දෙක එකට ඇඹරිලා තමයි මේ අර්බුදේ හදලා තියෙන්නේ. එකම කඹයේ ආර්ථිකය කියන ලණුවත් දේශපාලන කියන ලණුවත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තිබෙන්නේ. එනිසා මේ අර්බුදයට වෙනම දේශපාලනයට උත්තර, වෙනම ආර්ථිකයට උත්තර නැහැ. මේ අර්බුදයේ තියෙන එකම මාවතේ මේ අර්බුදය ගොඩ ගැනීම සඳහා දේශපාලන උත්තරයක් වගේම ආර්ථික උත්තරයක් වුණා. දෙක එකට තියෙන්නේ. දේශපාලන උත්තරය වංචාව දූෂණයෙන් තොර, නාස්තියෙන් තොර, කාර්යක්ෂම මේ රටේ පුරවැසියට ආදර්ශයක් දෙන, මේ රටේ පුරවැසියන් පාලනයට සම්බන්ධ කරගන්න, සියලු දෙනා එක්ව එකට වැඩ කරමින් මේ රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන දායක වෙන පාලනය. දේශපාලනය. ආර්ථිකයේ මා කලින් කියන අර්බුදයන්ට උත්තර හොයන්න ඕන. එක ආනයන අපනයන පරතරය දැන් තියෙන ඩොලර් බිලියන 8.1ක් ඩොලර් කෝටි 810ක පරතරයක් තිබෙනවා. මේ පරතරය අඩු කරගන්නේ කොහොමද? අපේ ආනයන ආදායම, අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ කොහොමද? අපි ගොඩක් තැන් හොයාගෙන තිබෙනවා. අපිට khනිජ නිධි හරහා, අපිට මේ මිනිරන් නිධි හරහා, අපේ කුරුඳු හරහා, අපේ තේ හරහා, අපිට ආවේනික භාණ්ඩ හරහා, ඒ වගේම ලෝකයේ අලුත් වෙළඳපොළක් විශේෂම අප්‍රිකානු කලාපයේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ අප්‍රිකානු කලාපයේ නව වෙළඳපොළක් කරා අපේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම. ඊළඟ අපේ ආනයන වියදම යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම. සමහර අධි පරිභෝජන භාණ්ඩ පිළිබඳ අපි මතයක් සමාජ කතිකාවතක් අපිට අවශ්‍ය වෙයි. ඊළඟ අපේ නිෂ්පාදනය කරගත හැකිද අපි කුරහම් පිටරටින් ගේනවා.
අපි මුංගට පිටරෙන් ගේනවා. අපි කවුපි ගේනවනම්. අපි බඩිරිකු ගේනවනම්. අපි මාළු මිරිස් මේ මිරිස් ගේනවනම්. ලූණු ගේනවනම්. ලොකු ලූණු ගේනවනම්. අර්ථාපල් ගේනවනම්. සීනි ගේනවනම් අපි කුෂිකාර්මික රටක් වෙන්නේ කොහොමද? අන්න එතන යම් අපි ආනනික වියදම් අඩු කර ගැනීම සඳහා සැලැස්මක්. ආනයන අපනයන අතර පරතරය අඩු කරගත්තම අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා එතන. ඊළඟ විශේෂම අපේ නාවික කර්ම අපේ රට පිහිටීම අපේ ලොකේෂන් එක අනිත් හැම භාණ්ඩයක්ම ලෝකෙත් එක්ක අපිට තරඟයක් තියෙනවා. තේ ඇරියත් කෙන්යාවයි චීනෙත් එක්ක තරඟයක් තියෙනවා. හැබැයි අපිට තරඟයක් නැති එකක් තියෙනවා. මොකද අපේ ලොකේෂන් එක අපේ පිහිටීමට ආවෙනික බිස්නස් එක. ඒක තමයි අපේ නාවික කර්මාන්තය. අපේ කොළඹ වරාය ලෝකේ දියුණුතම සංවර්ධන වරාය බවට පරිවර්තනය කරනවා. අලුත්ම තාක්ෂණ එකතු කරන්න ඕන. වේගයෙන් නිදාස් කිරීමේ පටිපාටි ඇති කරන්න ඕන. මොකද ලෝකේ භාණ්ඩ ප්‍රමාණය පිළිබඳ අද තියෙන කතිකාව මොකක්ද? නිෂ්පාදකයාගේ සිට මිලදී ගන්න අතර භාණ්ඩ ප්‍රමාණය කාලය කෙටි කරන්න ඕන. චීනය නිෂ්පාදනය කරනවා ලංකාවේ කෙනෙක් මිලදී ගන්නවා. මාසයක් මුහුද හිටපුවා මොකද වෙන්නේ? නිෂ්පාදකයාට ඇති වැඩකුත් නැහැ. ගත්තු කෙනාට වැඩකුත් නැහැ. ඒ නිසාද ලෝකේ කටයුතු කරමින් තියෙන කොතෙන්ද? අද ලෝකේ කටයුතු කරමින් තිබෙන්නේ මුහුදේ ඉන්න කාලය අඩු කරන්න කාර්යක්ෂම කරන්න ඕන. වරායවල රස්තිය අඩු වෙන කැමති නේ. පහුගිය වැඩ වර්ජනයේදී සිපින් ලයින් පහක් නේ. පහක් අත්තරිය ගියා. එහෙම රස්තිය අඩු වෙන්න ඉන්නේ නේ මේ නාවික ගමනාගමනේ. අද නාවික ගමනාගමනේ තියෙන කොහොමද? භාණ්ඩ පාරේ තියෙන එක කාලය අඩු වෙන්න ඕන. නිෂ්පාදකයා සහ මිලදී ගන්න අතර කෙටි කාලෙකින් මේක ප්‍රමාණය වෙන්න ඕන. අපේ වරාය පද්ධතිය අලුත් තාක්ෂණ එකතු කරන්න ඕන. නේද? නිදහස් කර ගැනීම ක්‍රමවේද අලුතෙන් ඇති කරන්න ඕන. මේ කඩදාසි අරගෙන අහට දුවනවා මෙහෙට දුවනවා ෆයිල් අරන් එහෙට පිට දුවනවා ඔක්කොම නතර කරන්න ඕන. හොඳ තාක්ෂණ ඇතුල් කළ හොඳ කාර්යක්ෂම වරායක් හදලා විශේෂයෙන් ගත්තොත් අපේ තෙල් නැව් ටික ත්‍රිකුණමල වරායට අරන් ගිහිල්ලා මෙතන නිදහස් කරලා දවසක් කර දවසක් අපිට එනවා මොකද්ද ගෑස් දෙවක්. ඒ ගෑස් ටික අපි කොහොම හරි ත්‍රිකුණමලයට අරන් ගිහිල්ලා මේක නිදහස් ඉතාමත් දියුණු කාර්යක්ෂම වරායක් හදන්න ඕන. දියුණු කරන්න ඕන. ඒක අපේ ආර්ථිකයේ ඉතාමත් ඩොලර් උත්පාදනය කරතන. ඊළඟ මේ ළඟදී මම දැක්කා චන්ද්‍රිකා ඡායාරූපයක්. ලංකාව අවට මුහුද නැව් නිකන් තියෙන්නේ අර කූඹි ගුලක් ඇවිස්සලා වගේ. ලංකාව වටේ නැව් එහෙමද නැව් 36000ක් වසරකට ගමන් කරනවා. ලෝක වෙළඳාමෙන් 3න් එකක් අපේ රටේ ආසන්නෙන් සිද්ධ වෙන්නේ. ලෝකේ ප්‍රධානම මුහුදු මාර්ග 4ක් අපේ රටත් එක්ක ආසන්නව පිටලා තිබෙනවා. ඒ නිසා වැදගත් තැනක තිබෙනවා. ඒ නිසා විශාල නාවික ගමනාගමනයක් තියෙන තැනක ඉතාමත් හොඳ සේවා සෙන්ටර් එක හදන්න ඕන. සර්විස් සෙන්ටර් එක. ගොඩාක් වාහන යන තැන්වල සර්විස් සෙන්ටර් එකක්. ගොඩාක් නැව් යන තැනක හොඳ නාවික සර්විස් සෙන්ටර් එක හදන්න ඕන. නැවක් ගිලෙන්නේ කොතනද ගොඩ ගන්න අපි? ගිනි ගන්න කොතනද බේර ගන්න අපි? එන්ජිම කඩා වැටෙන්නේ කොහොද හදන්නේ අපි? අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න අපි. නාවික කර්මාන්තය හොඳ සේවාවක් හැටියට අපි වර්ධනය කරන්න ඕන. ඒක හොඳම තැන බවට හම්බන්තොට වරායපත් කරගන්න ඕන. ඒක චීනී සමාගම් එක්ක අපි එකඟතාවයකට එන්න ඕන. මේක තමයි අපේ සංවර්ධන සලස්මක. මේ පීටිමත් එක්ක ඩොලර් උල්පත් මේවා හොඳේ. ඊළඟ සංචාරක ව්‍යාපාරය. නේද අපිට නැගිටින වෙරළ තීරිය දකුණු වෙරළ තීරිය. දකුණේ වාර්ගම් කාලේ නැගිටින ඉඳහස්. නැගිටින ඉඳහස් කාලේට දකුණු වාර්ගම්. අවුරුදු පුරාම හොඳම සංචාරක ව්‍යාපාරයක් ගෙනෙන්න පුළුවන් වෙරළ තීරියක් තිබෙනවා. හොඳ දේශගුණික කලාප දෙකක් තුනක් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වයක් තිබෙනවා. සත්තුන්ගේ විවිධත්වයක් තියෙනවා. පරිසර පද්ධතියේ විවිධත්වයක් තියෙනවා. අතිශය වැදගත් පිහිටීමක ස්වභාවික සම්පත් තිබෙනවා. ඒ වගේම ගත්තොත් අපිට 2500ක නටබුන් තියෙනවා. එතන සංචාරක ව්‍යාපාරය ඉතාමත් හොඳ තෝතැන්න. ඒක අපේ ආර්ථිකයේ ප්‍රධානම තැන බවට පරිවර්තනය කරගන්න ඕන. ඊළඟ ගත්තොත් ලෝකේ IT වෙළඳපොලේ මාකට් එකෙන් අපි පංගුවක් අත්පත් කරගන්න ඕන. ඒ අත්පත් කරගන්නකොට විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ භාණ්ඩ වෙළඳපොළ වගේම ශ්‍රම වෙළඳපොළ කියන එකත් වැදගත්. භාණ්ඩ වෙළඳපොළ වගේම ශ්‍රම වෙළඳපොළ කියන එකත් වැදගත්. මම ඕගලන්ට පොඩි උදාහරණයක් කියන්න මේ ගන්න නැදිවේ. ඒ කියන්නේ 2021 විදේශගත වෙලා තියෙනවා 1,21,000. 1,21,000න් 800යි වෘත්තීමය රැකියාවන් සඳහා ගින් තියෙන්නේ. 6යි. වෘත්තීමය රැකියාවන් සඳහා. හරිද? 6යි. 24.1ක් ගිහිලා තියෙන ගෘහ සේවිකාවන්. ඒක ආසන්න වශයෙන් ගත්තොත් 26000ක් විතර ගිහින් තියෙනවා ගෘහ සේවිකාවෝ. 25.9ක් 28000ක් වගේ ගිහිලා තියෙන්නේ නුපුහුණු රැකියා. ඒ කියන්නේ 150කට ආසන්න ප්‍රමාණයක් වුණාද? නුපුහුණු ගෘහ සේවිකා. 32ක් ලිපිකරු වගේ රස්සා. ඔන්න අපි රස්සා. ලෝකේ දියුණුතම සමවෙන්දපොළේ පංගුවක් අපිට අත්පත් කරගන්න බැරුව. අපේ අධ්‍යාපනය නව පරිවර්තනයක් අත්පත් කරගන්න ඕන. අත්පත් කරන ලෝකේ දියුණු සමවෙන්දපොළේ පංගුවක් අත්පත් කරගන්න ඕන අපි.
ඒ වගේම IT මාකට් එකේ ලොකු විශාල පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපි සැලසුම් කළා තියෙන ඩොලර් බිලියන 10ක 15ක ආර්ථිකයක් IT හරහා අපිට යන්න පුළුවන් කියලා. අපි ලංකාවේ ඉන්න IT ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් තියෙන අයත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වගේම ඉන්දියාවේ IT ශාස්ත්‍රය වර්ධනය කරේ කොහොමද කියලා ඒ පිළිබඳ රිසර්ච් කරපු කණ්ඩායමක් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. නිසා අපි හිතනවා IT ශාස්ත්‍රයේ ලොකු පංගුවක් අපිට අත්පත් කරගන්න පුළුවන් ලෝක වෙළඳ පොලේ. අපි සැලැස්මක් තිබෙනවා. ඒ වගේම අපේ කුසකර්මාන්ත ඉස්සරහට අපි ගේන්න ඕනකමක් තිබෙනවා. අපේ රටේ ආහාර ටික අපි නිෂ්පාදනය කරගන්න. තාක්ෂණය ඇතුළු කරන්න ඕන. අලුත් බීජ ප්‍රභේද හඳුන්වා දෙන්න ඕන. අලුත් මාකට් එකක් හඳුන්වා දෙන්න ඕන. ඇසුරුම් කරන්නේ ගබඩාකරණය කියන කර්මාන්ත අපේ රටේ එන්න ඕන. අපේ රටේ නිෂ්පාදනය කරන එළවලු වලින් ප්‍රවාහණය විතරක් 38ක් අපත යනවා. 38ක් අපත යන ප්‍රවාහණයදී. අපිට ගබඩාකරණය කියන එකක් නැහැ. අපිට ඇසුරුම් කරන්න කියලා එකක් නැහැ. එහෙම කර්මාන්තයක් ගැන කල්පනා කරලවත් නැහැ. නේද? ඒ නිසා නව ඇසුරුම් කරන ගබඩාකරන කර්මාන්තර අපේ කුසකර්මාන්ත ඵලදායීතාවයේ යුතු කුසකර්මාන්ත ශාස්ත්‍රය බවට අපි වර්ධනය කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න. ගම් වලට අලුත් ආර්ථික ප්‍රභවයන් ගෙනියන්න ඕන. ගමේ කෙනාට මොකද තියෙනක ආර්ථික ප්‍රභවය කුඹුර. අම්මත් කුඹුර, තාත්තත් කුඹුර, පුතත් කුඹුර, දුවත් කුඹුරයි. මේකට තියෙන ආර්ථික ප්‍රභවය. ඒක ඵලදායීතාවයක් නැත්නම් එයා දුප්පත්. හැබැයි ගම්ම තුල තව ආර්ථික ප්‍රභවයක් හදන්න ඕන. ගමේ දුවට එක ආර්ථික ප්‍රභවයක්, දරුවට තව ආර්ථික ප්‍රභවයක්. තියෙන ආර්ථික අවස්ථා අපි ගමේ නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කළ අපේ රට ලෝකේ දියුණුතම රාජ්‍ය බවට පරිවර්තනය කළ හැකියි. ඒ සඳහා රාජ්‍යාංශ වගේම පෞද්ගලික අංශ. රාජ්‍යාංශයේ බර ක්‍රමානුකූලව අඩු කරන්න ඕන. රාජ්‍යයේ මුළු දේශපාලන බඳවා ගැනීම අත්හිටවන්න ඕන. රජයේ දක්ෂතා මත උසස් වීම වගකීම් පැවරීමේ යාන්ත්‍රණයක් අපි හදන්න ඕන. ඒ වගේම නේද රජයේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා ඉක්මනින්ම අපි තාක්ෂණය ඇතුල් කරන්න ඕන. ඩිජිටල් කරන්න ඕන. මේ ලිපි අරගෙන ෆයිල් අරගෙන මුට්ට ගහගෙන නේද කර ගහගෙන ඉන්න මේ රාජ්‍ය යාන්ත්‍ර වෙනස් කරන්න. මේක මලකඩ කාපු රාජ්‍ය යාන්ත්‍රණය. පුරවැසියන්ට වේගෙන් කාර්යක්ෂම ඉටු වෙන රාජ්‍ය යාන්ත්‍රණය. ඒ හාපත් දුණු පෞද්ගලික අංශය. රජය විසින් හදලා තියෙන ඉලක්ක වලට සංචාරක ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කරන පෞද්ගලික අංශය. රජය විසින් සකස් කර තිබෙන විදේශ වෙළඳපොලේ පංගුව අත්පත් කරගන්න පෞද්ගලික අංශය. ලෝකයේ අලුත් මාකට් එකක් අප්‍රිකානු කලාපේ. අපේ ව්‍යාපාරිකයන්ට අපි අලුත් මාකට් එකක් වල එහෙට යන්න දෙන්නත් උන. එහෙන් ආදායම් මෙහෙට ගේන්න අලුත් සැලසුම් ගොඩක් හදන්න පුළුවන්. ඒ නිසා මේ රට අද මේ පෙන්눔 කරන්නේ මේ කඩාවැට්ටු බිඳවැට්ටු ආර්ථික අර්බුදයෙන් පෙන්눔 කරන්න කවරක්වත් නෙවෙයි. තවදුරටත් මේ පාලක කණ්ඩායම් එක අපේ රට අනාගතයක් නොමැති බව. ඒ නිසා කුඩා දේශපාලන කැළඹිලි එනවා. කට්ටිය පොඩ්ඩක් කලබල වෙනවා. පොඩ්ඩක් දුස්නුම්බීත වෙනවා. අන්දමන්ද වෙනවා. අන්දමන්ද වෙන්න එපා. මේක තේරුම් ගන්න පුළුවන් අපිට. මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිට තිබෙන්නේ කුමක්ද? මේ ආර්ථික ගමනත් දේශපාලන ගමනත් වෙනස් කිරීමේ බාරදූර කාර්යය අපි පටන් ගමු. ඒ වෙනුවෙන් අපිට දීර්ඝ කාලීන වැඩක් තිබෙනවා. අපි ඔක්කොම එකට පොර බැදුවොත් අපේ දරුවන් අපි විඳින දුක අත්පත් නොවන රටක් අපි නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් ඇවිල්ලා ණයක් අරගෙන ටිකක් විකුණලා මේ අවුරුද්දේ බේරගනි ලබන අවුරුද්දේ ආයෙ ප්‍රශ්න එනවා. මේක 2000 එන්න තිබු ප්‍රශ්නයක්. වික්කා ණයක් ගත්තා බේරගත්තා. 15 වෙන්න තිබ්බා වික්කා ණයක් ගත්තා බේරගත්තා. 20 ආවේ ණයක් ගන්න බැරුණා විකුණන්න නැතුව ගියා. ඔන්න ප්‍රශ්නේ. ඒ නිසා නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව වැඩ කරමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය